සාධු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල්කන්ද සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියූපමස්ස සංසාර සෝතේසු සේතූපමස්ස දෝසප්පවාහේසු මේඝූපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහඳුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උජුභූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු කෙත්තූපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහා සංගරුවනට පිනිපා වේවා සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සදේවකේ භික්ඛවේ ලෝකේ සමාරකේ සම්බ්‍රහ්මකේ සස්සමන බ්‍රහ්මනියා පජාය සදේව මනුස්සාය තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ වන්දියෝති. අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකයක් අනන්ත සුවඳින් සනසාලු ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේගේ හදවතින් මතු වුණ මිහිරි බණපදයක් අසන්නටයි ඔබ සූදානම් වෙන්නේ. සිතත් නිවාගෙන, ගතත් නිවාගෙන, සසර දුක්ගිනි නිවාගෙන හැම අතින්ම සැනසීම ලබන්නට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මේ උතුම් බුදු සසුන තුල මගහසර පාදා දුන් තුන්ලොවක් දිනු ධර්මරාජයන් වහන්සේ අපි සියලු දෙනාගේම අනධීවර ශාස්ත්‍රූන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නොමැති ලෝකය හිරු මඩල උදාන වූ අන්ධකාර රාත්‍රියක් වගේ. බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන අමිල සැනසීම නොලැබූ ජීවිතයට මොනවා තිබුණත්
පළක් නෑ හිස් ජීවිතයක්. මොනවා නොතිබුණත් බුදු සරණේ පිහිටා ඒ බුදු ගුණ හිතන සිත පොහොසත් බවයි බුදුරජාණන් වහන්සේ වදාළේ. දවසක් දා මහා නාම ශාක්‍ය රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි ශ්‍රාවකයෝ, බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කටයුතු කරද්දී කොයි ආකාරයෙන්ද කටයුතු කළ යුත්තේ? කිනම් විහරණයකින් වාසය කළ යුතුද? මොන කල්පනාවෙන්ද කල් ගෙවිය යුත්තේ? මහා නාම ශාක්‍ය අමතා තථාගතයන් වහන්සේ වදාළේ, මහා නාම යම් කෙනෙක් මගේ ශ්‍රාවකයෙක් මේ ශාසනය තුල තථාගතයන් වහන්සේ අනුස්මරණය කරමින් තථාගතයන් වහන්සේගේ ජීවිතය ගැන මෙනෙහි කරනවා. බුදුරජාණන් වහන්සේ විරාගී හදමඩලක් ධරාගෙන මහ පොළවේ වැඩ සිටින ආකාරය, ශ්‍රී සද්ධර්මයේ ගුරු උපදේශ නොමැතිව අවබෝධ කරපු හැටි, විද්‍යාචරණ ධර්ම පරාක්‍රමයෙන් යුතුවන හැටි, සුන්දර සුගත ගමනකින් ශාන්තම නිවන වෙත වැඩම කරපු හැටි, සත්ව සංඛාර අවකාශ ලෝකය අවබෝධ කරපු හැටි, දෙවි මිනිසුන් සහිත ලෝකය ප්‍රචණ්ඩ මානසිකත්වයන් දුරු කරලා ඒ ඇත්තන්ගේ හදවත් වලට සැනසීම ලබා දීලා දමනය කරපු හැටි. ඒ වගේ මේ භාග්‍යවතුන් වහන්සේ දෙවියන්ට, මිනිසුන්ට, සියලු සත්වයන්ට කරුණාවෙන් මම්පෙත විවර කළ හැටි, සැනසීමේ මාවත විවර කළ හැටි, අවබෝධ කරන ලද ශ්‍රී සද්ධර්මයේ විචිත්‍රාකාරයෙන් ගුරු උපදේශ උපරිමයකින් ලබා දෙමින් ශ්‍රාවකයන් වෙත ඒ ධාම ලබා දුන් හැටි සිහි කරනවා. වාසනාවන්ත උත්තම සම්බුද්ධ ජීවිතය ගැන මෙනෙහි කරනවා. අන්න එහෙම මෙනෙහි කරමින් වාසය කිරීම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ පළමුවන මානසිකාරයයි. එහෙම නැත්නම් පළමුව ශ්‍රාවකයා බුදු ගුණ සිහි කළ යුතුයි. නිරන්තරයෙන් ගිහි වේවා පැවිදි වේවා අපි දෙපිරිසම බුදු ගුණ සිහි කරන්නට ඕන. ඒ වගේම මහා නාම ශාක්‍යයට තථාගතයන් වහන්සේ වදාලා, දෙවනුව මහා නාම තථාගතයන් වහන්සේගේ සිරි මුවමඩලින් වදාහල අමා ධර්මය සිහි කරන්න, එහි ගුණ සිහි කරන්න. තෙවනුව මහා නාම බුදුරජාණන් වහන්සේගේ මහා සංඝ රත්නය, ඒ කියන්නේ සුපේසල, ශික්ෂාකාමී, විනීත විශාරද, බහුශ්‍රුත, ධර්මධර මේ මහා සංඝ රත්නයෙහි ගුණ සිහිපත් කරන්නට. මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කොහොමද තම කල්පනාව හැසිරවිය යුත්තේ කියලා එදා භාග්‍යවතුන් වහන්සේ වදාලා. නැවත මා ඔබට මතක් කළොත් බුදු ගුණ සිහි කරන්නට, ධම් ගුණ සිහි කරන්නට, සංඝ ගුණ සිහි කරන්නට තථාගතයන් වහන්සේගෙන් අවසර ලැබුණා. ඒක තමයි බෞද්ධයෙකුගේ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගේ චින්තනය. වෙනත් විදියකින් කිව්වොත් කල්පනාකාරීත්වය, වෙනත් විදියකින් කිව්වොත් සතිය, තවත් ආකාරයකින් කිව්වොත් මනෝභාවය. එහෙම තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කල් ගෙවිය යුත්තේ. ඉතින් ඒ උදෙසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා අපට මේ අමා ධර්මයේ දේශනා කළේ. සිත්නෙත් අසපුවෙන් ඔබට ඇසෙන මේ මිහිරි ධර්මයත් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හදවතින් මතු වූ අමා ධර්මයයි. මේ ධර්මයේ ස්වාමීන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. අපි හැමදෙනාම ශ්‍රාවකවරු. අපි මේ ධර්මය අපේ ජීවිතවලටත් ගලපා ගනිමින් ශ්‍රාවකයන්ට, අසන්නන්ට කරුණාවෙන් කියා දීමේ වගකීම උහුලන පිරිසක්. එනිසා අපිට වගකීමක් තියෙනවා, යුතුයකමක් තියෙනවා සමස්ත මිනිස් වර්ගයාටම මේ ධර්මයේ අනුහස ලබා දෙන්නට, මේ ධර්මයේ විවර කරන්නට. ඒ උදෙසා අපි බුදුරජාණන් වහන්සේට බැඳිලා ඉන්නවා ශ්‍රාවකයන් හැටියට. ඉතින් මේ අඩිපාරේ යමින් අදත් මේ උතුම් ධර්ම දේශනාව අපි සිද්ධ කරනවා. අද මේ උතුම් ධර්ම දාණය ඔබට ලබා දෙන්නේ මණ්ඩාවල නාගස් හන්දිය දෙකටන පාරේ අංක 388 නිවසේ පදිංචි UAW රංජනී මහත්මියයි. එතුමියගේ හිතේ බොහොම යහපත් වූ බලාපොරොත්තු දරාගෙනයි මේ උතුම් ධර්ම දාණය ලබා දෙන්නේ. මේ උතුම් ධර්ම දාණය එම පින්වත් රංජනී මහත්මියට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පිණිසත්, ධර්මාවබෝධය පිණිසත් හේතු වේවා කියලා අපි පළමු කොට ආශිර්වාද කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා මම විසින් සජ්ජායනා කරන ලද මාතෘකා පාඨය සදේවකේ භික්කවේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රහ්මනියා පජාය සදේව මනුස්සාය තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ වන්දියෝ. බුදුමුවින් චූලවග්ග සේනාසනක් කන්දකයේදී දේශනා කරන ලද උතුම් බුදු වදනක්. මහණෙනි, දෙවියන් සහිත, බඹුන් මරුන් සහිත, ශ්‍රමණ බ්‍රහ්මණ ප්‍රජාව සහිත මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ ඒ සියලු දෙනා විසින්ම බැඳිය යුතුයි. බුදුරජාණන් වහන්සේට දෙවියන් සහිත ලෝකයම වන්දනා කළ යුතුයි. බලන්න බුදුරජාණන් වහන්සේගේ අනුහස. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
එදා ඒ විදිහටයි වදාලේ. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ සවැත් නුවර දෙව්රම් වනාරණට වැල නොකැඩී එදා පෙරහැරක්සේ සම්බුදු පෙරහැරක්සේ දෙනෝ 1000ක් දෙනා ඒ බුදු පුදයට ආපු හැටි සිහිපත් වෙනවා. මල් දෝතින් නෙලාගෙන සුවඳ අරගෙන තථාගතයන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාට දන්පැන් අරගෙන කී කෝටියක් ජනකාය එදා දෙව්රම් විහාරයට එන්නට ඇතිද? බලන්න ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා කල්ප කෝටි ගණනක් පෙරම් පුරලා. තුන් ලෝකයක් සනසන අමා ධර්මයේ දේශනා කළා. ඒ වුණත් බලන්න අවුරුදු 45යි වැඩ හිටියේ. ඊටාම කෙටි කාලයක් තමයි තථාගතයන් වහන්සේ වැඩ හිටියේ. ඒ කෙටි කාලයේ උනාට බුදුරජාණන් වහන්සේ දීර්ඝායුෂ බුදුරජාණන් වහන්සේලා යම් බුද්ධ කෘත්‍යයක් සිද්ධ කරනවා නම් ඒ බුද්ධ කෘත්‍යය ඒකාන්තයෙන් පිරිපුන් ලෙසින් සිද්ධ කරලයි පිරිනිවන් වැඩියේ. සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙනා ජීවමාන කාලයේදීම ශාන්තම නිවනින් සනසන්නට තථාගතයන් වහන්සේට හැකියාව ලැබුණා. තථාගතයන් වහන්සේ පිරිනිවන් වැඩියට පස්සෙත් දෙවියන් සහිත ලෝකයට බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන වන්දනා කරන්නට තථාගතයන් වහන්සේ ශාරීරික ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කරලා මේ මහ පොළවේ මේ සක්වල පිටසක්වල ඒ තැන පිහිටාවා කියලා අදිෂ්ඨාන කරලයි පිරිනිවන් වැඩියේ. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී නාමය ගුණය ජීවිතය සිහි කරගෙන අපට අද වන්දනා කරන්නට ශාරීරික ධාතුන් වහන්සේලා මේ මහ පොළවේ වැඩ ඉන්නවා. පාරිභෝගික ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. උද්දේශික ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ජීවමාන කාලයේදීම බුදුරජාණන් වහන්සේ ඇතැම් විට සවැත් නුවර දෙව්රම් මහා වනාරණේ වැඩ නොසිටි වෙලාවට ඒ වනාරණට පැමිණි බොහෝ දෙනාට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වන්දනා කරන්නට පාරිභෝගික චෛත්‍යස්ථාන දෙව්රම් විහාරයේ ඉදි වුණා. ජන සංග්‍රහය පිණිස තථාගතයන් වහන්සේ නොඑක් ජනපදවල චාරිකාවේ වැඩම කරනවා. ඉතින් එහෙම වැඩම කරපු කාලේ වුණත් සවැත් නුවර වාසී දෙනෝ 1000ක් දෙනා නොඑක් විදිහේ පූජා වස්තුන් සුවඳ මල් ආදී අරගෙන දෙව්රම් විහාරයට බුදුරජාණන් වහන්සේ දැක බලා ගැනීම පිණිස පැමිණෙනවා. එහෙම පැමිණිලා බුදුරජාණන් වහන්සේ නොදැක ඒ පූජා වස්තුන් පූජා කරන්න කෙනෙක් නැතිව ඒ දුකක් හිතේ දරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සුවඳ කුටිය තියෙනවනේ. ආන්නේ සුවඳ කුටියේ දොර ළඟ මල් කන්දක් එකතු වුණා. දොර ළඟ තියලා වන්දනා කරලා යනවා. ඉතින් එහෙම කළත් ඒ දෙනෝ 1000ක් දෙනාට බුදුරජාණන් වහන්සේ නැති අඩුව නිසා සතුටක් ලබන්නට බැරි වුණා. මේ කාරණිය දැනගත්තා අනාථ පිණ්ඩික සිටුතුමා. ඉතින් දැනගත්තට පස්සේ අනාථ පිණ්ඩික සිටුතුමා අපේ ආනන්ද මහා ස්වාමින් වහන්සේ වෙත ගමන් කරලා ඒ පාපියුම් වන්දනා කරලා ප්‍රකාශ කරනවා ස්වාමීනි ආනන්දයන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජනපද චාරිකාවේ වැඩම කළාට පස්සේ දෙව්රම් වනාරණ හිස් වෙලා යනවා. අපමණ පිරිසක් සුවඳ මල් ආදී අරගෙන ඇවිල්ලා පූජා කරන්නට තැනක් නැතුව තථාගතයන් වහන්සේගේ සුවඳ කුටිය අභියස තැන්පත් කරලා යනවා. ඒ කාරණය තථාගතයන් වහන්සේට ප්‍රකාශ කරලා සැල කරලා කිසියම් පූජනීය වස්තුවක් පූජනීය ස්ථානයක් මේ දෙව්රම් වන අරණ තුලම ස්ථාපනය කරන්නට පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් දැනගත්තොත් හොඳයි කියලා අනාථ පිණ්ඩික සිටුතුමා ඉල්ලීමක් කළා. ඉතින් ඒ ඉල්ලීම පරිදි මහා සිටුතුමාගේ ඉල්ලීම ගැන සලකා බැලූ ආනන්ද මහා ස්වාමින් වහන්සේ එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වෙත එළඹිලා සිරිපාපියුම් වන්දනා කරලා අවසර ලබාගෙන ප්‍රකාශ කරනවා ස්වාමීනි තුන්ලොවක් දිනු භාග්‍යවතුන් වහන්සේ චෛත්‍ය ස්ථානයන් කීයක් තියෙනවද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තථාගත ගුණ සිහි කරලා වන්දනා කළ හැකි චෛත්‍යයන් කීයක් තියෙනවද? ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ආනන්ද චෛත්‍යයන් 3ක් තියෙනවා. ස්වාමීනි ඒ මොනවද කියලා ඇහුවා ආනන්ද ස්වාමින් වහන්සේ. ඒ වෙලාවේ වදාලා ශාරීරික චෛත්‍යය, පාරිභෝගික චෛත්‍යය, උද්දේශික චෛත්‍යය කියන මෙන්න මේ 3 තමයි චෛත්‍ය ස්ථාන 3. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් අනද මහා ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේ මේ චෛත්‍ය 3න් කුමක්ද කළ හැක්කේ? ආන්නෙම ඇහුවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ආනන්ද ශාරීරිකන්න සක්කා ආනන්ද ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍යයක් ඉදි කරන්නට නම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩියට පස්සේ තමයි පුළුවන්කම ලැබෙන්නේ.
තන්හි බුද්ධානං පරිනිබ්බුත කාලේ හෝති. බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් වැඩියාම ඒ අවස්ථාව ආනන්ද ලැබෙනවා. උද්දේශිකං අවත්හොකං මමායන මත්තමේව හෝති. උද්දේශික චෛත්‍යයට ශාරීරික පාරිභෝගික වස්තුවක් නැහැ. එය කිසියම් කෙනෙක් සිතින් ආදරය කිරීම මාත්‍රයෙන්ම උද්දේශික වස්තුවක් හැටියට පරිහරණය කරන්නට පුළුවන්. වෙනත් විදිහකින් කිව්වොත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කිසියම් ප්‍රතිමාවක් හදනවා. ඒ ප්‍රතිමාව හදලා බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන වන්දනා කරනවා. ඒක උද්දේශික චෛත්‍යයක්. ඊළඟට බුद्धේහි පන පරිභුත්තෝ මහා බෝධි බුद्धේසු ධරන්තේසු පරිනිබ්බුතේසු පිච්ඡේතියමේව කියලා වදාලා. ආනන්ද බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් පිරිනිවන් වැඩියට පස්සෙත් මහා බෝධීන් වහන්සේ තථාගතයන් වහන්සේට බුද්ධ රාජ්‍යයට පත්වන වෙලාවේ පිටදුන් බෝධීන් වහන්සේ ජීවමාන කාලෙදිත් පිරිනිවන් වැඩියට පස්සෙදිත් ඒකාන්ත වශයෙන්ම චෛත්‍යයක් වන්දනා කළ යුතු පූජනීය වස්තුවක් බවට පත්වෙනවා කියලා. අන්නේ වෙලාවේ ආනන්ද මහා ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ දෙව්රම් වනාරණෙන් බැහැරට වැඩම කළාට පස්සේ මේ දෙව්රම් විහාරයට මිනිසු පිළිසරණ බලාපොරොත්තුවෙන් එනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නෑ කියලා දැනගත්තාම ඒ අතෝ කම්පණයටපත් වෙනවා, දුකටපත් වෙනවා. ස්වාමීනි මේ දෙව්රම් විහාරයේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වන්දනා කරන්න පූජා වස්තුවක් නෑ. එනිසා ස්වාමීනි මහා බෝධීන් වහන්සේගෙන් බීජයක් ගෙන්වාගෙන ජේතවන ద్వාරයේ රෝපණය කරවන්නම්. ඒකට මට අවසර ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අවසර ලබා දුන්නා. අවසර ලබා දීලා හේ බෝධීන් වහන්සේ රෝපණය කිරීම පිණිස ආනන්ද ස්වාමින් වහන්සේට අවස්ථාව හිමි වුණා. ඉතින් මේ ස්වාමින් වහන්සේ කොසල් මහ රජතුමාට, අනාථපිණ්ඩික මහා සිටුතුමාට, විශාකා මහා උපාසිකාව කියන මේ බුද්ධ ශාසනයේ භාරයේ ඉසිලු මේ උපාසක උපාසිකාවන්ට දන්වල ජේතවන මහා විහාරේ වලක් කනවල මහා බෝධීන් වහන්සේගෙන් ගෙඩියක් නැත්නම් ඵලයක් රැගෙන එන ලෙස මහා මොග්ගල්ලාන ස්වාමින් වහන්සේට ආරාධනා කළා. මහා මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ ඒ ආරාධනාව පිළිගෙන අතිශයින් සතුටින් අහස් කුසින් ගමන් කරලා මහා බෝධීන් වහන්සේ වැඩ සිටින බුද්ධගයා පෙන්බිමට ගමන් කරලා අහස් කුසින්ම බෝධීන් වහන්සේගේ බීජයක් ගෙනල්ලා ආනන්ද ස්වාමින් වහන්සේට ලබා දුන්නා. ආනන්ද මහා ස්වාමින් වහන්සේ අද දවසේ මේ බෝධීන් වහන්සේ රෝපණය කරමු කියලා දැනුම් දුන්න කොසල් මහ රජතුමාට. ඉතින් මහ රජතුමා සවස් කාලේ මහා පිරිවර සමග සියලු උපකරණ ගෙන්වාගෙන ඇවිල්ලා අනාථපිණ්ඩික සිටුතුමා, විසාකා මහා උපාසිකාව ඇතුළු බොහෝ සදහැවතුන් මැද මේ බෝධීන් වහන්සේ රෝපණය කරන්නට සූදානම් වෙලා රන් කටාරමක ඒ බෝධීන් වහන්සේ රෝපණය කිරීම පිණිස පතුලේ එහෙම නැත්නම් රන් කටාරමේ පතුලේ සිදුරක් හැරෙව්වා. සිදුරක් හාරවල සුවඳ මඩ ඒ රන් කටාරමේ පිරෙව්වා. පුරබලා මේ බෝධීන් වහන්සේ නැත්තම් මේ බීජය රෝපණය කරන්න කියලා රජතුමාට දුන්නා. කොසල් රජතුමාට. කොසල් රජතුමා හිතනවා මේ රාජ්‍ය හැම කාලයකම අපේ අතේ තියෙන්නේ නැහැ. මා රෝපණය කළොත් එහෙම රාජ්‍ය හිමි කරගත් කෙනෙක් අනාගතයේ මේ පූජනීය වස්තු විනාශ කරන්නට පුළුවන්. බලන්න රජතුමා හිතපු ඇති. මම රෝපණය කළොත් තව වෙන රජ කෙනෙක් පත් වුණාට පස්සේ මේක කොසල් රජතුමා හිටවපු එකක් කියලා ද්වේෂයෙන් පරවසව බෝධීන් වහන්සේ විනාශ කරන්නට පුළුවන්. එහෙම විනාශ කළ දැම්මොත් ඒක අහිත පිණිස, දුක පිණිස බොහෝ දෙනාට හේතු වෙන්න පුළුවන්. එනිසා මම මේක රෝපණය කරන්නේ නැහැ කියලා මහා සිටුතුමාගේ අතේ තැබුවා. අනාථපිණ්ඩික සිටුතුමා කුමක්ද කළේ? ඒ රන් කටාරමේ රෝපණය කළා. ඒ බෝධි බීජය රන් කටාරමේ රෝපණය කළා. රෝපණය කරපු මොහොතේම අහෝ ආශ්චර්යයක්, පුදුමයක්. මහා ජනකාය බලා සිටියදීම ඒ බෝධි බීජයෙන් මහා අංකුරයක් පැන නැගුණා. ඒ අංකුරේ පැන නැගිලා 50 රියනක් උස මහා කඳක් ඇතිව සතර දිසාවටම, ඒ වගේම උඩට 50 රියනක් අතු ඇති මහා බෝධීන් වහන්සේ නමක් බවට පත් වුණා. මේක සැබවින්ම පින්වතුනි ප්‍රාතිහාර්යයක්. ඒ ප්‍රාතිහාර්ය දැකලා පැහැදුනා වූ රජතුමා රන් රිදී කල 800ක සුවඳ පැන් පුරවල මල් පොකුරු තබල බෝධීන් වහන්සේ වටා ලස්සන පූජාවක් සිද්ධ කළා. ඒ විතරක් නෙමේ සත්‍රුවන් වේදිකාවක් කළා. බලන්න බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතයේ අනුහස. රත්තරන් මිශ්‍ර වැලි බෝධීන් වහන්සේගේ වටා අතුරවල ලස්සන බෝධි මණ්ඩපයක් ඉදකලා. ප්‍රාකාරයක් හදලා සත්‍රුවන් වලින් දොරටුවක් හැදුවා. ඒ විදිහට
ආනන්ද ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙච්ච ආකාරයෙන්ම පාරිභෝගික ධාතුන් වහන්සේ නමක් දෙව්රම් වනාරණේ ඒ විදියට ඉදි වුණා. ආනන්ද ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත ගමන් කරලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මහා බෝධි මූලෙහි සමවත් සුවයට සමවැදිලා මහා ජනයාට යම්සේද සිත සැලසුවේ. ස්වාමීනි අද මේ රෝපණය කරපු බෝධීන් වහන්සේ යටට වැඩම කරලා මහා ජනයාට යහපත පිණිස සමාපatti සුවයෙන් වැඩ සිටිනසේක්වා කියලා ආරාධනා කළා. ආනන්ද මහා බෝමැඩ සමවත් වලට සමවැද හිඳීම දැරිය හැකි අන්බිමක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ කියන්නේ මහා බුද්ධ භූමිය බුද්ධගයා බුද්ධ භූමියේදී භාග්‍යවතුන් වහන්සේ අනේක විද සමාධි සමාපත්තීන්ට සමවැදුණා. අනේක විද ඥාන දර්ශනයන් සම්මර්ෂණය කළා. ඒ භූමියට විතරයි ඒ මහා භාරය උසුලන්න පුළුවන්. එනිසයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ ආනන්ද මහා බෝධිය පිහිටි භූමිය වගේ වෙන භූමියක් නෑ තථාගතයන් වහන්සේගේ සමාපත්තීන්ට සමවැදීම දරන්නට පුළුවන්. එහෙම කියලා. එහෙනම් ස්වාමීනි මහා ජනතාවට හිත පිණිස මේ බිමට දැරිය හැකි පමණට සමාපත්තීන්ට සමවදමින් මේ බෝධිය පාරිභෝගික ධාතුන් වහන්සේ නමක් කරනසේක්වා කියලා ආරාධනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ මහා ප්‍රඥාවන්තයිනේ. බුදුරජාණන් වහන්සේ වදාලාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ වෙන ක්‍රමයක් කල්පනා කළා. එහෙනම් කොහොමද මම මේ බෝධීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ලවා පූජනීය වස්තුවක් බවට පත් කරගන්නේ? ඉතින් ඒ ආරාධනාව භාග්‍යවතුන් වහන්සේ පිළි අරගෙන එක් රාත්‍රියක් සමාපatti සුවයට සමවදමින් ඒ බෝධීන් වහන්සේ යට වැඩ හිටියා. ආනන්ද මහා ස්වාමීන් වහන්සේ විසින් රෝපණය කරවපු බැවින් ඒ බෝධීන් වහන්සේ අද පවා ආනන්ද බෝධිය නමින් දෙව්රම් වනාරණේ වැඩ ඉන්නවා. දෙනෝ 1000ක් වන්දනා කරනවා. ඒ විතරක් නෙමෙයි එදා ඒ ආශ්චර්යමත් සිදුවීම් ඉදිරියේදී කොසල් මහ රජතුමා මහ සිටුතුමා ඇතුළු විශාල පිරිසක් අප්‍රමාණ පූජා කළා. ඒ සියල්ල නිමිති කරගෙන තථාගතයන් වහන්සේදා ඒ ආනන්ද බෝධීන් වහන්සේ යට වැඩ ඉඳගෙන කාලිංග බෝධි ජාතක දේශනාවත් සිද්ධ කළා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේමයි මේ පාරිභෝගික චෛත්‍ය මේ මහ පොළවේ ඉදි වුණේ. අද පවා හාත්පස පාරිභෝගික චෛත්‍ය ස්ථාන මොන තරම්නම් වැඩ ඉන්නවද? කාලිංග බෝධි ජාතකයේ බුදුරජාණන් වහන්සේ ඒ නිධාන කතාව විස්තර කරන තැන දැක්වෙනවා. ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරන ලද ශාරීරික චෛත්‍ය, පාරිභෝගික ධාතුන් වහන්සේලා තැන්පත් කරන ලද පාරිභෝගික චෛත්‍ය, උද්දේශික ධාතුන් වහන්සේලා තැන්පත් කරන ලද උද්දේශික චෛත්‍ය කියලා චෛත්‍ය වර්ග තුනක්. මේ චෛත්‍ය වර්ග තුනම නියම කළේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ භාග්‍යවතුන් වහන්සේට කරන වැඳුම් පිදුම් ඒ චෛත්‍යයන්ට සිද්ධ කිරීමෙන් අපමණ පිරිසකට පින් සිද්ධ වෙනවා කියන එක ඇඟවීම පිණිස. චෛත්‍ය කියලා කියන්නේ කුමක්ද? චෛත්‍ය කියන වචනය සැබවින්ම සංස්කෘත වචනයක්. එහි පාලි වචනය චේතිය. එතකොට ඒ වචනේ තේරුම තමයි වැඳුම් පිදුම් කිරීමට සුදුසු දෙය. චේතිය කියලා කියන්නේ වැඳුම් පිදුම් කරන්නට සුදුසු වූ යෝග්‍ය වූ දෙය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩම කරලා තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළාට පස්සේ ඉතුරු වුණා ශාරීරික ධාතුන් වහන්සේලා. ඒ ශාරීරික ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේම ශරීරයේ කොටස් වන නිසා ඒවා තථාගතයන් වහන්සේට යම්සේද වන්දනා කරන්නේ ආන් ඒ වගේ ඒ ශාරීරික ධාතුන් වහන්සේලාට වන්දනා කරන්න සුදුසුයි. මේ මහ පොළවේ චෛත්‍ය ස්ථානවල දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ තථාගතයන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. එනිසා එදා වගේම අද වගේම හෙටත් තව බොහෝ කාලයක් ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන චෛත්‍ය ස්ථානයන්ට දෙවි මිනිසුන් වන්දනා කරනවා. අපි මේ පය ගහලා ඉන්න ලංකා ධරණී තලයේ රුවන්වැලි මහා සෑ සමිඳු කියන්නේ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා වැඩ සිටින පින්බිමක්. ඉතින් අපට ජීවමාන බුදුරජාණන් වහන්සේටම වන්දනා කරනවා වගේ ඒ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පරිභෝග කරන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේ පාරිභෝගික චෛත්‍යයක්. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවන්ගෙන් බීජයන්ගෙන් ඇති වූ බෝධීන් වහන්සේලා පාරිභෝගික චෛත්‍ය ස්ථාන බවට පත් වෙනවා. ඒ පරම්පරාවට අයත් සියලුම බෝධීන් වහන්සේලා පාරිභෝගික චෛත්‍යයන් වශයෙන්
සලකාගෙන වන්දනා කරන්න පුළුවන් ඒ පින අපිට අයිති වෙනවා. තථාගතයන් වහන්සේ පරිභෝග කරන ලද පාත්‍ර තියෙනවා, නානකඩ තියෙනවා, දෙපට සිවුරු තියෙනවා, තනිපට සිවුරු තියෙනවා, නොඑක් පාරිභෝගික වස්තුන් තියෙනවා. ඒවත් පූජනීය වස්තුන්. ඒවා තැන්පත් කරලා යම් තැනක චෛත්‍යයක් ඉදි කරනවා නම් ඒ චෛත්‍යයට වන්දනා කළ යුතුයි. ඒවට කියනවා පාරිභෝගික චෛත්‍ය කියලා. ශාරීරික පාරිභෝගික වස්තුන් පිහිටවන්නේ නැතිව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන පූජා සත්කාර කිරීම පිණිස ඉදි කරන මැටි පිළිම, රන් පිළිම, රිදී පිළිම, මණික් පිළිම මේ වගේ ප්‍රතිමා වහන්සේලා තියෙනවා. අපේ රටේ කොච්චරනම් වැඩ ඉනෝද අවුකන පිළිම වහන්සේ, අනුරාධපුරයේ සමාධි පිළිම වහන්සේ, ඒ වගේ පිළිම වහන්සේලා විශාල ප්‍රමාණයක් මේ පින්බිමේ වැඩ ඉන්නවනේ. ඒ පිළිම වහන්සේලාට කියන්නේ උද්දේශික චෛත්‍ය ස්ථාන කියලා. බුද්ධ පටිමා උද්දේශික චේතියන් කියලයි සඳහන් වන්නේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ පිළිම වහන්සේ නමකට වන්දනා කිරීමෙන් ඒ පුද්ගලයාගේ හදවතේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම මතුවෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම මතුවෙනකොට, ඒ ඉන්ද්‍රිය ධර්ම බලවත් වෙනකොට කෙනෙකුට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ගුණ ජීවය සිහි කරගන්නට, ඒ උද්දේශික ධාතුන් වහන්සේලා අරමුණු කරගන්නට. ඒ විදිහට උද්දේශික ධාතුන් වහන්සේලා මේ මහා පොළවේ වැඩ ඉන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඉදිකරන සුවිශාල ගඩොල් වලින්, මැටි වලින් ඉදිකරන ඒ මහා චෛත්‍යස්ථාන උද්දේශික චෛත්‍යස්ථාන වශයෙන් පිළිගැනෙනවා. අපි හිතමුකෝ මෙහෙම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ශාරීරික යම් කරඬු වහන්සේ නමක් තුල තැන්පත් කළොත් ඒ කරඬුව පවා පූජනීයයි. ඒ කරඬුව යම් භූමියක තැන්පත් කළොත් ඒ භූමිය පවා පූජනීයයි. අපි අද පවා වන්දනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ වැඩ හිටපු භූමියයි මේ කියලා අපේ ලංකාවේ තියෙනවනේ. ඒ වගේම ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ සිරිපා පිහිටවපු යම් වැලි කැටයක් වේ නම් මේ පින්බිමේ ඒ සියල්ලක්ම උද්දේශික ධාතුන් වහන්සේලා බවට, පාරිභෝගික ධාතුන් වහන්සේලා බවට පත් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ උදෙසා යම් කිසි කෙනෙක් හදවතේ ගෞරවය ඇති කරගෙන ඒ ගෞරවයෙන් යුක්තව ශාරීරික ධාතුන් වහන්සේලා වේවා, පාරිභෝගික ධාතුන් වහන්සේලා වේවා, උද්දේශික ධාතුන් වහන්සේලා වේවා අරමුණු කරගෙන වන්දනා කරනවා නම් ඒක සැබවින්ම ඒ අත්ංගේ ජීවිතවලට අසීමිත පින් ගඟුලක්, අසීමිත පුණ්‍යාභිසන්දයක් ගලා එන බව භාග්‍යවතුන් වහන්සේගේ සිරිමුව මඩලින් දේශනා කරනවා. ඉතින් එනිසා අපි හැම දිනාටම මේ මොහොතේ හිතන්නට පුළුවන් අපි අසරණ වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩියා තමයි. පිරිනිවන් වැඩියාට ඒ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් අද පවා මේ පින්බිමේ ශාරීරික, පාරිභෝගික, උද්දේශික ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ ධාතුන් වහන්සේලාට ඒ චෛත්‍ය ස්ථානවලට භක්ති ආදර ගෞරවය ඇතිව අපි හැම දිනාටම පුළුවන් වන්දනා කරන්න. චෛත්‍ය වන්දනාව, ඒ වගේම චෛත්‍ය පූජාව මේක ආකාර දෙකකින් සිද්ධ කරන්නට පුළුවන්. දාගැබ්, පෙති පිළිම, ඒ වගේම මැටි පිළිම, රන් පිළිම, ස්වර්ණමය පිළිම ආදී වශයෙන් මේ පිළිම වහන්සේලා, ඒ වගේම බෝධීන් වහන්සේ නමක් මේ වගේ තැනකට ගමන් කරලා බුදුරජාණන් වහන්සේ සිහි කරලා, බුදු ගුණ සිහි කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීම, පූජා කිරීම වශයෙන් ඒ තැන්වලදී වන්දනාමාන කිරීම, නමස්කාර කිරීම, වත් පිළිවෙත් කිරීම ඒ චෛත්‍ය වන්දනා කරන එක ක්‍රමයක්. ඒ විදිහට වන්දනා කරන කෙනාට බුදුරජාණන් වහන්සේට වත් පිළිවෙත් දැක්වීමෙන්, ඒ වගේම සිතින්ම හදවතින්ම මල්ලාසන පිරිසිදු කරනවා, මලු මම්පෙත් අමදිනවා, කුණු කසල ඉවත් කරනවා, තනකොළ ආදී දේවල් ඉවත් කරනවා, චෛත්‍ය පවිත්‍ර කරනවා, ඒ වගේම බෝධීන් වහන්සේලාට පෑන් වඩනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන, ගුණ සිහි කරගෙන කෙනෙකුට ඊටාම උසස් ආකාරයෙන් වන්දනාවක් කරන්නට පුළුවන්. පළමුව කෙරෙන වන්දනාව බුදු ගුණ සිහි කර නමස්කාර කිරීම, පසංග දසංග පිහිටුවා වැඳීම. ඒ වගේම දෙවනුව කෙරෙන වන්දනාව කුමක්ද? ඒ තැන් පිරිසුදු කිරීම, රෝපණය කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම. මේ දේත් වන්දනාවක්. මේ ආකාර දෙකෙන්ම අපි වන්දනා කරන්නට ඕනි. අපේ පින්වත් ඇත්තෝ පූජනීය පින්බිමකට ගමන් කළාට පස්සේ මේ කාරණේ හොඳට දැනගන්න. මල් ටිකක් තැන්පත් කරලා වන්දනා කරලා එන එක විතරක් නෙමෙයි වන්දනාව කියන්නේ. මලු මම්පෙත් ඇමදීම වන්දනාවක්, මලසුන් පිරිසුදු කිරීම වන්දනාවක්, මකුළු දැල් ඉවත් කිරීම වන්දනාවක්. ඒ වාගේම බෝමලුවක වගේ තැනක තනකොළ වගේ දේවල් පැලවෙලා තියෙනවා නම් ඒවා ඉවත් කිරීම වන්දනාවක්. ඒක සැබවින්ම ශ්‍රේෂ්ඨ වන්දනාවක්.
අර මුලින් මල් ටිකක් තැන්පත් කරලා කරන වන්දනාවට වඩා දෙවන වන්දනාව ශ්‍රේෂ්ඨයයි කිව යුතුයි. අග්‍රයයි කිව යුතුයි. ආනිසංස වැඩි කියලා කිව යුතුයි. ඒ නිසා සැබෑ ශ්‍රාවකයා මේ ආකාර දෙකෙන්ම වන්දනා කරන්නට ඕනි. පළමුව චෛත්‍ය වහන්සේ නමක් වේවා, බෝධීන් වහන්සේ නමක් වේවා වන්දනා කරද්දී පළමු කොට ඒ ප්‍රදේශය හැකි පමණින් උපරිමයකින් පිරිසිදු කරන්න. පිරිසිදු කරලා ඉන්න අනතුරුව පිරිසිදු මල් දෝතක් පූජා කරන්න. ඉන්න අනතුරුව පසඟ පිහිටවල දසඟ පිහිටවල වන්දනා කරන්න. එහෙම කළොත් ඒ වන්දනාව උත්තම වන්දනාවක් වේවි. ශ්‍රේෂ්ඨ වන්දනාවක් බවට පත් වේවි. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පිහිට චෛත්‍ය ස්ථානයක බුදුරජාණන් වහන්සේ පරිභෝග කරපු වස්තුන් තන්පත් කිරීම වශයෙන් ඒ චෛත්‍ය ස්ථානයක බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත ගුණය සිහි කර ගැනීම පිණිස ප්‍රතිමා වහන්සේ නමක් ඉදිකරපු ස්ථානයකට ගිහිල්ලා කෙනෙකුට වන්දනා කරන්නට පුළුවන්. ඒ විදිහට වන්දනා කිරීමක් එක්තරා වන්දනාවක්. කොයි ආකාරයෙන් නමුත් යම් කිසි ශ්‍රාවකයෙක් මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරලා පිළිම වහන්සේ නමක් තිබුණා හෝ වේවා නොතිබුණා හෝ වේවා චෛත්‍ය ස්ථානයකට ගියා හෝ වේවා නොගියා හෝ වේවා දෑත නල්ලේ තබා මේ මහ පොළේ ඕනෑම තැනක ඉඳගෙන වන්දනා කළොත් ඒක සැබවින්ම බුද්ධ වන්දනාවක් බවට පත් වෙනවා. ඒ වන්දනාවත් අපි හැමදෙනාම හදවතින්ම නිරන්තරයෙන් සිද්ධ කළ යුතුයි. ඉතින් ඒ නිසා ලෝකේ බොහෝ දෙනාට මේ ධර්මයේ දන්නවා නම් අප්‍රමාණ පින් කර ගන්නට පුළුවන්. ඒ විදිහට වැඳුම් පිදුම් කරන කෙනාට ඇතිවන කුසලය චෛත්‍ය ස්ථානයන් අරමුණු කරගෙන ඇතිවනවාක් වගේ ක්‍රමක්‍රමයෙන් ඇති වෙලා අර තිලෝක විජය චක්‍රවර්ති රජතුමා එදා සිත ඇතුළෙන්ම මහා දානයක් දුන්නා වගේ පුළුවන් තමන් ඉන්න නිවසේ ඉඳගෙනම මහා සෑ සමිඳු ආදී වශයෙන් චෛත්‍ය ස්ථානයන් සිහිපත් කරගෙන වන්දනා කරන්න. ඉතින් එහෙම වන්දනා කිරීමෙන් මෙලොව සැනසීම ලබා දෙනවා. පරලොව සැනසීමේ පින් බලයෙන් ලබා දෙනවා. නිවන් සැනසීම ලබා දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒකේචි ආනන්ද චේතිය චාරිකං ආහින්දන්තා පසන්න චිත්තා කාලං කරිස්සන්ති සම්මේතේ කායස්ස භේදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපබද්දිස්සන්ති කියලා. යම් කිසි කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න චෛත්‍ය ස්ථානයකට නැත්නම් භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික පාරිභෝගික උද්දේශික ධාතුන් වහන්සේලා වැඩ ඉන්න යම් පින්බිමකට යනවා වන්දනා කරන්න. ඒ පින්බිමකට වන්දනාවේ යන ගමන් එයා බුදු ගුණ සිහි කර කර ඉන්නකොට පහන් සිතින් කලුරිය කරනවා නම් කුමක්ද වන්නේ? මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශාරීරික පාරිභෝගික උද්දේශික ධාතුන් වහන්සේලා වැඩ සිටින පින්බිමකට යන්නට මැලි වෙන්න එපා. මොන ලෙඩේ තිබුණත් මොන ආබාධ තිබුණත් ඒවට තැන දීලා ඒ පින් ගමන නවත්ත ගන්න එපා. ඒ වන්දනා ගමන මගහරවා ගන්නට එපා. ඔබට පුළුවන්කම තිබිය යුතුයි කෙසේ හෝ ඒ බඳු පින් බිමකට ගමන් කරලා වන්දනා කරලා ඒ පින ජනිත කර ගන්නට. ඒ වගේම තමයි රහතන් වහන්සේලා වැඩ හිටපු පුණ්‍ය භූමීන් තියෙනවා. ආර්ය ශ්‍රාවකවරු පරිහරණය කරපු පින් බිම් තියෙනවා. ඒ සෑම පින් බිමකටම ඔබ යන්නට ඕන. පුළුවන් අය මග හරින්නට එපා. විනෝද චාරිකාවන්ගේ අනව වගේ යන්නට එපා. එහෙම නෙමෙයි බොහෝම ගෞරවයෙන් රහතන් වහන්සේලාගේ පාදස්පර්ශය ලැබූ රහතන් වහන්සේලාගේ සමාපත්තිහින්හි ඒ සමාපatti අනුහස ඒ ස්පර්ශය ලැබූ පින්බිම් කොච්චරනම් තියෙනවද මේ ලංකා ධරණී තලේ? සමහර තැන් අද පාළු වෙලා බෞද්ධයෝ ඒවට යන්නේ නැහැ. ගියත් යන්නේ විනෝද චාරිකාවන්ගේ අනුව වගේ. ඉතින් මේ විදියට හැසිරෙන්නට කටයුතු කරන්නට ගත්තොතින් අපට ලැබිලා තියෙන මේ පූජනීය උරුමය තව නොබෝ කලකින් අතුරුදන් වෙලා යාවි. අතීතයේ හිටපු මුතුන් මිත්තෝ මොනතරම් ආදරයෙන්ද මොනතරම් ගෞරවයෙන්ද මේ පුණ්‍ය භූමීන් අපට ආරක්ෂා කරලා දුන්නේ. කොච්චර ලේ කඳුළු ගලාගෙන යන්නට ඇතිද මේ පින්බිමේ අපේ මේ පූජනීය වස්තුන් ආරක්ෂා කරන්නට ගිහිල්ලා. එදා ඒ ඇත්තෝ ආත්මාර්ථකාමී වුණා නම් ඒ උතුම් අනාගත අප ගැන හිතුවේ නැත්නම් අපිට අද රුවන්වැලි මහා සෑ සමිඳු මහ බෝධීන් වහන්සේ තෝපාරාම මහා සෑ සමිඳු සොළොස්මස්ථාන මහා චෛත්‍ය ස්ථානයෝ මේ ගමින් ගම වැඩ ඉන්න බෝධීන් වහන්සේලා චෛත්‍ය ස්ථාන මේවා ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ එදා යුගයේ වැඩ හිටපු ඔවුන්ගේ යුතුයකම මනාව ඉෂ්ට කරා. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ මේ පිරිසුදු ධර්මයේ යමක් ප්‍රකාශ කරයි නම් ඒ ප්‍රකාශය සනාතන සත්‍යයක්මයි. අසුක විහාරේ චේතියං වන්දිස්සාමීති නික්ඛමිත්වා පසන්න චිත්තා අන්තරා කාලං කරොන්තාපි අනන්තරායේන සග්ගේ පතිට්ඨහිස්සන්ති කියලා සඳහන් වෙනවා. කවුරුන් හෝ කෙනෙක් හිතනවා අසබල් ගමේ අසබල් විහාරයේ චෛත්‍යයක් තියෙනවා. මම මේ චෛත්‍ය වන්දනා කරන්න යනවා. එහෙම හිතලා ඒ කොහේ හෝ ගමක වේවා එහෙම නැත්නම් දුර රටක වේවා ඒ චෛත්‍ය වන්දනා කරන්න යන ගමනේදී අතරමඟ
මොනයම් හෝ හේතුවක් නිසා කලුරිය කරන්නට සිද්ධ වුණොතින් ඒකාන්තයෙන් එයා සුගතිය උපදින බවයි මේ පිවිතුරු ධර්මයේ තුල උගන්වන්නේ. එනිසා පින්වතුනි වන්දනා ගමනක් යනවා කියන්නේ වටිනාම ගමනක්. ඒ වන්දනා ගමන යද්දී ජීවිතක්ෂයටපත් වුණත් සැනසීමක් ලැබෙනවා. හැබැයි විනෝදචාරිකා යනවා වගේ වන්දනා ගමනක් යන්නට හොඳ නැහැ. පරම පූජනීය පින්බිම් වලට නොඑක් විදිහේ විසම සිතුවිලි ඇතුල් වෙන්නට එපා. පූජනීය පින්බිමකට යනම නම් ශ්‍රද්ධාව සහ සීල සංවරය ඇති කරගන්න, කාය වාග් සංවරය ඇති කරගන්න, ඇඳුමෙන් පැළඳුමෙන් පවා ඒ සංවරය පෙන්වන්න, ඇඳුමෙන් පැළඳුමෙන් පවා උපහාරය පූජාව දක්වමින් තමයි අපි හැමදෙනාම ඒ චෛත්‍ය ස්ථානයන්ට යන්නට ඕන, වන්දනාවට යන්නට ඕන. ඉතින් එනිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අද යම් තැනක බෝධීන් වහන්සේ නමක් හෝ වැඩ ඉන්නවා නම් අපි හැමදෙනාටම ඒක සගමොක්සුව ලබා දෙන වටිනා සම්පතක් හැටියට සලකන්නට ඕන. ඒවා වල් වැදෙන්න දෙන්න එපා, ගරාවාස වෙන්න දෙන්න එපා. ඒවා වල් වැදෙන්න ගරාවාස වෙන්න හැරලා වෙන දෙයක් වෙච්චාවේ කියලා ඉන්නවා නම් ඒක සත්පුරුෂකමක් නෙමෙයි. අපි මේ ලෝකෙට සත්පුරුෂයෝ වෙන්නට ඕන. අපේ අතීත මුතුන් මිත්තෝ සත්පුරුෂ වෙච්ච හිඳයි අපි අද මේ ශ්‍රී සද්ධර්මයේ කතා කරන්නේ. මේ ශ්‍රී සද්ධර්මයේ කතා කරන්නට ලැබෙන්නේ නෑ එදා හිටපු අය සත්පුරුෂ වුණේ නැත්නම්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩියට පස්සේ බුදුරජාණන් වහන්සේගේ උත්තම ධර්ම සංදේශය යුගයෙන් යුගයට අද වෙනකොට ශත වර්ෂ 26කට වැඩි කාලයක් ඒ ධර්ම චක්‍රය මේ ලෝකේ පැවැත්වුවේ කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ. ඇතැම් කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමෝ ජීවිත පවා පරිත්‍යාග කරමින් සිල් ආරක්ෂා කරලා ගුණ ධර්ම පුරුදු කරලා දිවි පරදුවට තබා මේ ශාසන දායාදේ ආරක්ෂා කළා. බැමිණිතියා වගේ සාගතයන් මේ වගේ රටකට ආපු කාලවල මිනිස්සු දහස් ගණනින් මෙරි යද්දී ස්වාමින් වහන්සේලා භික්ෂූන් වහන්සේලා ශාසනය සුරක්ෂිත කිරීමේ වගකීම හදවතට අරගෙන දන් වළඳන්න පෙන් පොදක් පානය කරන්න නැතුව පවා පුදුමාකාර උවමනාවකින් පුදුමාකාර වීරයකින් ජීවිත පරිත්‍යාගයෙන් මේ උත්තම ධර්මය ආරක්ෂා කළා. ඉතින් එනිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ එදා හිටපු යුතුයකම ඉෂ්ට කළා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩියා කියලා ඒ ශාසනය අතීතයට යන්න දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට කළමනා බුද්ධ කෘත්‍ය නිම කළාට පස්සේ තථාගතයන් වහන්සේ කොහොමත් පිරිනිවන් වඩිනවා. තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය ශ්‍රී ශරීරය බොහෝම සෝභමානයි. උපමා විෂය අතික්‍රාන්ත වූ දැකුම් කළු භාවයකින් යුක්තයි. ඉතින් ඒ ශ්‍රී ශරීරයේ ජරාපත් වෙලා දෙවි මිනිසුන්ට ප්‍රකට වෙනකන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ නැහැ. පරමායුෂයෙන් පහෙන් කොටසක් ආයුෂයේ ඉතිරි වෙලා තිබියදී තථාගතයන් වහන්සේලා පිරිනිවන් පාන. මේක තමයි ධර්ම ස්වභාවය. අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරමායුෂ අවුරුදු 100යි. ඒ අවුරුදු 100න් අවුරුදු 80ක් වැඩ හිටියා. ඒ කියන්නේ කොටස් 5කින් කොටස් 4ක් වැඩ ඉඳලා තමයි පිරිනිවන් වැඩියේ. යම් දවසක ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණා නම් එදා දවසේ ඒ ශ්‍රී ශරීරයේ යම් තාක් සෝභමාන වේද ඒ විදිහමයි පිරිනිවන් වඩින දවසෙත්. කාටවත් ලෝකේ බාහිර පුද්ගලයෙකුට බැලූ පමණින් ජරාවට පත් වෙලා හෝ වැහැරිලා හෝ රැලි වැටලා හෝ එහෙම පේන්නේ නැහැ. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර සමීපෙහි වූ බේලුව කියන ගමේ අන්තිම වරට වස් සමාදන් වුණා. එහෙම සමාදන් වෙලා ඉන්නකොට මාරාන්තික රෝගයක් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයට වැළඳුණා. ඒ වේදනාව තථාගතයන් වහන්සේ ඉවසුවා. කිසිම කෙඳිරි ගෑමක් නැහැ. එහෙම මේ පෙරලීමක් නැහැ. ඒ වේදනාව තථාගතයන් වහන්සේ ඉවසා වදාරලා බුදුරජාණන් වහන්සේ හිතනවා මේ ආබාධයේ පිරිනිවන් පාන්නට තරම් බලවත් ආබාධයක්. ඒ වුණත් මම පිරිනිවන් පාන්නට ආසන්න වුණත් නියම දවස එනකන් වෙසක් පුන් පොහෝ දවස එනකන් මම වැඩ සිටින්නට ඕන. කවදාකවත් තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට නොදන්වා පිරිනිවන් වඩින්නේ නැහැ. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උපස්ථායකයන්ට ඒ වගේම දායකයන්ට මේ දෙවියන් සහිත ලෝකයට දැනුම් දීලායි පිරිනිවන් වඩින්නේ. අසවල් දවසේ අසවල් වෙලාවට පිරිනිවන් වඩිනවා කියලා බුදුරජාණන් වහන්සේ නමක් ප්‍රකාශ කළොත් වදාළොත් හරියට මේ දවසට පිරිනිවන් වඩිනවා. ඉතින් අපේ තථාගතයන් වහන්සේ අදිෂ්ඨාන කළා මේ ආබාධේ පිරිනිවන් වඩින්න තරම් බලවත් ආබාධයක් වුණත් සුදුසු කාලේ එනකම් මම පිරිනිවන් වඩින්නේ නැහැ කියලා ඒ ආබාධේ වීරියෙන් යුක්තව යටපත් කළා. යටපත් කරලා අදිෂ්ඨානෙන් යුක්තව ආබාධයෙන් ඇතිවෙච්ච වේදනාවට මුහුණ දීලා
කියලා බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච දවසේ මහා බෝධීන් වහන්සේගේ ළඟ වැඩ ඉඳමින් විදර්ශනා කරපු ආකාරයෙන් ඒ කියන්නේ රූප සප්තක විදර්ශනාව, අරූප සප්තක විදර්ශනාව කියන ක්‍රමයෙන් විස්තර වශයෙන් නාම රූප පරම්පරාව විදර්ශනා කළා. ඒ විදර්ශනා බලයෙන් ශාරීරික වේදනා දුරු කරගෙන ඉදිරියට තවත් කාලයක් දස මාසයකට ආසන්න කාලයක් ගත වෙන තුරාවට ඒ වේදනාව නැවත ඇති නොවන පරිදි සමාධි සමාපත්තියට සමවැදුණා. එන්නේ විදිහට එදා ඒ බලවත්ව ඇතිවෙච්ච ආබාධය තථාගතයන් වහන්සේ සුවපත් කරගත්තා. ඒ රෝගය සුවපත් කරගෙන දෙවි මිනිසුන් කෙරේ අනුකම්පාවෙන් එදා වැඩ හිටියා. බලන්න බුදුරජාණන් වහන්සේ මුන්න තරන්නම් පිහිටක් මේ ලෝකේ සත්වයන්ට සිද්ධ කළාද. සුවය ලැබුණට පස්සේ තථාගතයන් වහන්සේ විහාරයෙන් නික්මිලා එක්තරා ගස් සෙවණක පනවන ලද ආසනයක වැඩ ඉන්නවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගමන් කරලා සිරිපාපියුම් වන්දනා කළා. වන්දනා කරලා ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් භාග්‍යවතුන් වහන්සේ සනීපයි කියලා පේනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ රෝගයේ හින්දා මගේ ශරීරය හරීම තද වෙලා බර වෙලා ඔළුව කකියන්න වෙලා තිබුණා. මට ස්වාමීනි දිසාවන් පවා තේරුම් ගන්න බැරි විදිහට පුදුම පීඩාවක් මගේ හදවතට දැනුණා. සතිපට්ඨාන ආදී ධර්මපරයායන් මට වැටහුනේ නෑ ස්වාමීනි. ස්වාමීනි මට සැනසෙල්ලට කරුණක් තිබුණේ එකම කරුණයි. කුමක්ද? තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට නොදන්වා පිරිනිවන් වඩින්නේ නෑ කියන එක මම දන්නවා. ඉතින් ස්වාමීනි ඒ කාරණය ගැන හිතනකොට විතරයි මට මගේ හිතට යම් අස්වැසිල්ලක් ලැබුණේ. ඉතින් ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ මේ ප්‍රකාශය අසාගෙන හිටපු බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනන්ද භික්ෂු සංඝයා හට මාගෙන් බලාපොරොත්තු වන්නට දෙයක් නෑ ආනන්ද. ආනන්ද ගුරු මුෂ්ටියක් මම තබාගෙන නෑ. කිසිවක් ඉතිරි කරගෙන නෙමෙයි මම සියල්ලෙන් සියල්ල සම්පූර්ණ කරලම ධර්මයේ දේශනා කළා. ඒ කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ සියල්ලම දේශනා කළා කියන එක නෙමෙයි. තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට මේ අමා නිවනින් සැනසෙන්නට උවමනා කරන සියලු ධර්මපරයායන් නොවලහා දේශනා කළා, විවර කළා, උඩුකුරු කළා, පනවා පිහිටුවා තැබුවා. ඒ ධර්මය අපි අද පවා කතා කරනවානේ. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද මාගේ ගුරු මුෂ්ටිය දීමක් එහෙම දෙයක් නෑ. ආනන්ද භික්ෂු සංඝයා ගැන යම්කිසි ප්‍රකාශයක් කිරීමට ඇතිවන්නේ මේ සංඝයා සෑම කල්හිම මා විසින්ම පරිහරණය කරන්නට ඕන, මට අනුගත වෙන්නට ඕන, මගේ ළඟම ඉන්න ඕන කියන අදහසක් තියෙනවා නම් විතරයි ආනන්ද. ඒ බඳු අදහසක් ආනන්ද තථාගතයන් වහන්සේට නෑ. තථාගතයන් වහන්සේ මේ විදිහට වදාලා. ඒ කියන්නේ බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ අහුවානේ ස්වාමීනි භික්ෂු සංඝයාට නොදන්වා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් නොවඩිනවා කියන කාරණය මම දන්නවා. එනිසායි මට යන්තම් හෝ ස්පාසුවක් තිබුණේ කියලා. ඒ අසාගෙන හිටපු බුදුරජාණන් වහන්සේ බදාරනවා ආනන්ද භික්ෂු සංඝයා මගෙන් මොනවද දැන් බලාපොරොත්තු වෙන්නේ? මම අමා ධර්මයේ දේශනා කළා. ගුරු මුෂ්ටියක් මම තබා ගත්තේ නැහැ. තථාගතයන් වහන්සේ කලමනාදේ සිද්ධ කරලා ඉවරයි. ඉතින් අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කාරණයක් දේශනා කරනවා ආනන්ද දැනට මම දිරු සිරුර ඇති මහල්ලෙක් වෙමි කියලා කියනවා. 80 අවුරුදු වයසට මම දැන් පත් වෙලා ඉන්නේ. ආනන්ද යම් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ නිර්වාණය අරමුණු කරගෙන ඇති චිත්ත සමාධියෙන් වාසය කරනවා නම් අන්නේ වෙලාවේ තථාගතයන් වහන්සේගේ ශරීරයට පහසුවක් දැනෙනවා. ආනන්ද තමාට පිහිටක් කරගන්න අත්ථදීපා විහෙරත අත්ථ සරණ අනඤ්ඤ සරණා කියලා වදාලා අනුශාසනා කළා. බුදුරජාණන් වහන්සේ බලන්න ජීවිතේ ජයගෙන, මෙලොව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, අනන්ත සංසාර ගමනක් ජයගෙනයි මේ ප්‍රකාශය සිද්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ලබා දිය හැකි ලබා දිය යුතු උත්තම ශාන්තිය ලබා දුන්නා. එනිසා මේ අහගෙන ඉන්න ඔබට අමුතුවෙන් හිතන්නට දෙයක් නැහැ. ඔබට පසුතැවෙන්නට දෙයක් නැහැ. ඔබට පුළුවන් අද පවා මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්නට. ඔබේ ගමේ පන්සල, ඔබේ ගමේ පන්සලේ වැඩ ඉන්න චෛත්‍ය රාජයන් වහන්සේ, බෝධීන් වහන්සේ තනි කරන්න එපා. අඩුම තරමින් සතියකට වතාවක්වත් යන්න, ඉදලක් කොස්සක් අතට ගන්න, පිරිසිදු කරන්නේ චෛත්‍ය මළුව, බෝමළුව, බුදුමැදුර, සංඝාවාස, විහාරාරාම, මළුමන්පෙත් මේ දේවල් සිද්ධ කරන්නට සෑම බෞද්ධයෙකුගේම යුතුයකමක් තියෙනවා, වගකීමක් තියෙනවා. ඒ වගකීම යුතුයකම මග හරින්න ඔබට බෑ. ඔබ එහෙම මග හරිනවා නම් දැන හිතා මග හරිනවා නම් ඒක බලවත් වැරද්දක්. ඔබෙන් මේ බුද්ධ ශාසනය සිද්ධ වෙන සේවයක් නෑ. ඉතින් එනිසා අපි හැම දෙනාගේම වගකීම අපි ඉෂ්ට කරන්නට ඕනි. තමා වෙනුවෙන් ඒයින් ජනිත වන පින අනන්තයි අප්‍රමාණයි. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ ඒ විදියට අවසාන කාලයේ පවා පිරිනිවන් වඩින්න ආසන්න කාලයේ පවා බලවත් ආබාධයක් හැදිලා තිබියදී පවා
පුදුමාකාරී බසීමකින් ඒ අවස්ථාවට මුහුණ දුන්නා. තථාගතයන් වහන්සේ පිරිනිවන් වඩින්නට ආසන්න කාලයේම සරියුත් මහා මොග්ගල්ලාන රහතන් වහන්සේලා පිරිනිවන් වැඩියා. යශෝධරාව පිරිනිවන් වැඩියා. ඒ වගේම රාහුල භද්‍රයන් වහන්සේ පිරිනිවන් වැඩියා. මහා ප්‍රජාපති උත්තමාවිය පිරිනිවන් වැඩියා. මේ වගේ බුද්ධ ශාසනයේ හිටපු මහා කීර්තිධර උත්තමෝ උත්තමාවියෝ පිරිනිවන් වැඩියා. ඉතින් තථාගතයන් වහන්සේ ඒ උත්තමයන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා පිහිටුවලා චෛත්‍යස්ථාන ඉදිකරවලා රජගහ නුවරින් නික්මිලා භික්ෂු සංඝයා සමග විශේෂයෙන් සාරිපුත්ත මොග්ගල්ලාන කියන උතුමන් වහන්සේලාගේ චෛත්‍ය පිහිටුවීමෙන් අනතුරුව භික්ෂු සංඝයා සමග නික්මිලා ගංගා කියන නදී තීරයට වැඩම කළා. එහිදී මුගලන් මහා රහතන් වහන්සේගෙත් සාරිපුත්ත මහා රහතන් වහන්සේගෙත් පරිනිර්වාණය පිළිබඳව ධර්ම දේශනාවක් සිද්ධ කරලා ඒ උතුමන්ගේ ගුණ ප්‍රකාශ කරලා විශාලා මහා නුවරට වැඩම කළා. එමෙ වැඩම කරලා දෙවන දවසේ ආනන්ද මහා ස්වාමීන් වහන්සේ සමග චාපාල කියන චෛත්‍යස්ථානයට වැඩම කළා. වැඩම කරලා ඒ චාපාල චෛත්‍යස්ථානයේ වැඩ ඉඳලා ඉන් අනතුරුව ඒ සමීපේ පිහිටි විහාරස්ථානවල ඇති රමණීය භාවය පිළිබඳව වටිනාකම පිළිබඳව සෝභමානත්වයේ පිළිබඳව ඒ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඇසෙනසේ වදාරලා ඉන් පසු දේශනා කරනවා. යම් කිසි කෙනෙක් ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර ඉර්ධිපාදයන් මනාකොට ප්‍රගුණ කරලා නම් තියෙන්නේ ඒ පුද්ගලයාට කල්පයක් උනත් ජීවත් වෙන්න පුළුවන්. ඊට වඩා වැඩි කාලයක් උනත් ජීවත් වෙන්න පුළුවන් කියලා වදාලා. ඒ කල්පය කියලා කියන්නේ කුමක්ද? ආයුෂ් කල්පය. ආනන්ද තථාගතයන් වහන්සේ සතර ඉර්ධිපාදයන් මනාකොට වඩලා තියෙන්නේ. ආනන්ද නිසා තථාගතයන් වහන්සේ කැමතිනම් ආයුෂ් කල්පයේ මුණත් වැඩෙන්නට පුළුවන් කියලා මේ විදිහට වදාලා. අවස්ථා තුනක් වදාලා. ඒ අවස්ථා තුනේදීම පාපී මාරයා විසින් ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ කාරණේ හිතට ගන්නට ඉඩ දුන්නේ නැහැ. ඒ කාරණේ හිතට ගත්තනම් ආනන්ද මහා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා, අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කල්පයක් වැඩ සිටිනසේක්වා කියලා. නමුත් පාපී මාරයා කැමති වුණේ නැහැ. අවසානයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ආරාධනාව නොකළ තැන පාපී මාරයා මොකක්ද කළේ? බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් වඩින්න, දැන් පිරිනිවන් වඩින්න. බලන්න පාපී මාරයා මොන තරම් අකමැතිද බුදුරජාණන් වහන්සේට. එදා බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච දවසේමයි මේ පාපී මාරයා ඉල්ලීමක් කළේ, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවන් වඩිනසේක්වා කියලා. බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච මොහොතේම ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා, පාපී මාරය තථාගතයන් වහන්සේ මේ අවබෝධ කළ ධර්මය දෙවි මිනිසුන් සහිත ලෝකයට දේශනා කරනවා, ප්‍රකට කරනවා. මාගේ ශ්‍රාවකයෝ ඒ ධර්මය ඉගෙනගෙන අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන ඒ ධර්මය මනාව පසක් කරලා දෙවි මිනිසුන්ට ප්‍රාතිහාර්ය සහිතව දේශනා කරනකම්ම මම පිරිනිවන් වඩින්නේ නැහැ කියලා වදාලා. දේශනා කරනකම්ම මම පිරිනිවන් වඩින්නේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් තම ඉල්ලීම ලබා ගන්නට බැරි වෙච්ච මාරයා අවුරුදු 45ක් හිටියේ පුදුමාකාර පීඩාවකින්. මෙන්න මේ දවසේ ආයු සංස්කාරයන් අත්හැරපු දවසේ ඒ මොහොතට මාරයා ඉදිරිපත් වෙලා මාරයා ඉල්ලීම කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරනවා, අපොස්සුක්කෝ ත්වම් පාපිම. පාපි මාරයෝ ඔබ දැන් අල්පෝත්සාහී වෙන්න. නචිරං තථාගතස්ස පරිනිබ්බාණං භවිස්සති. තථාගතයන් වහන්සේ තව වැඩි කාලයක් වැඩ ඉන්නේ නැහැ. ඊතෝ තින්නම් මාසානං අච්චේන තථාගතස්ස පරිනිබ්බාණං භවිස්සති. තව 3 මාසයක් ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වඩිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මේ ප්‍රකාශය සිද්ධ වෙනකොටම මේ මහ පොළොව කම්පා වුණා. හාත්පස අහස් කුසේ අකුණු පුපුරන්න පටන් ගත්තා. ආනන්ද ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ වෙත එළඹිලා භූමි කම්පාවට, ඒ හෙන පිපිරීමට හේතුව කුමක්ද කියලා ඇහුවා. ආන්නේ වෙලාවේ තථාගතයන් වහන්සේ එයට හේතුව ප්‍රකාශ කළා වදාලා. ඒ අහගෙන හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේ අතිශයින් සංවේගයකටපත් වුණා. සංවේගයටපත් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟ දනින් වැටිලා ප්‍රකාශ කරනවා, තිට්ඨතු භන්තේ භගවා කප්පං. අනේ ස්වාමීනි, තිට්ඨතු භන්තේ සුගතෝ කප්පං භවජන හිතාය භවජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං. ස්වාමීනි, ලෝකයට අනුකම්පා පිණිස තථාගතයන් වහන්සේ කල්පයක් මුළුල්ලේ වැඩ සිටිනසේක්වා කියලා
තථාගතයන් වහන්සේට ආරාධනා කළා. ඒත් වැඩක් නෑ. දැන් ප්‍රමාද වෙලා වැඩි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී ඒ ආරාධනාව, ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරලා ආනන්ද ස්වාමීන් වහන්සේගේ හදවතේ ඇතිවෙච්ච බලවත් දුක ශෝකේ සංසිඳවා ගැනීමට කරුණු දේශනා කරලා 3 මාසයකින් පිරිනිවන් වඩන බව ස්ථීරවම දෙවි මිනිසුන්ට ප්‍රකට කළා. ඉන් අනතුරුව ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර මහා වනාන්තරේ කූටාගාර ශාලාවට වැඩම කරලා භික්ෂු සංඝයා රැස් කෙරෙව්වා. රැස් කරවලා බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස හේතු වන ධර්මපරියායන් විශේෂයෙන් දේශනා කළා. දේශනා කරමින් සතිපට්ඨානය, සතර ඉර්ධිපාද, සම්‍යක් ප්‍රධාන, ඒ වගේම පංචේන්ද්‍රිය පංචබල, බොජ්ජංග ධර්ම, ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මෙන්න මේ ධර්මයන් මනාව ඉගෙනගෙන පුරුදු කරන්න කියලා නිරන්තරයෙන් අනුශාසනා කළා. අනුශාසනා කරලා කාරණිය දැනුම් දුන්න මහා සංඝරත්නයට. තව මාස 3ක් ගත වීමෙන් අනතුරුව ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වඩිනවා කියලා බුදු මුවින්ම වදාලා. ඒ සංඝරත්නයේ හිටියා තාම අවීත රාග වූ ස්වාමින් වහන්සේලා. ඒ කියන්නේ කෙලස් ප්‍රහාණය නොකරපු ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලාගේ නෙතුවගට කඳුළු ධාරා මතු වුණා. මහා රහතන් වහන්සේලා ධර්ම සංවේගය ඇති කරගත්තා. ඉන් අනතුරුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය පිරිවරාගෙන භණ්ඩ ග්‍රාමයට වැඩම කළා. භණ්ඩ ග්‍රාමයට වැඩම කරලා සීල සමාධි ප්‍රඥාවන් පිළිබඳව බොහෝ දහම් කරුණු දේශනා කරලා ඉන් අනතුරුව හස්ති ග්‍රාමයටත්, අම්බ ග්‍රාමයටත්, ජම්බු ග්‍රාමයටත් කියන මේ ගම්මාන වලට වැඩම කළා. ඒ සෑම තැනකදීම තථාගතයන් වහන්සේ වදාළේ කුමක්ද? සීල සමාධි ප්‍රඥා පිළිබඳව. භෝග නගරයට වැඩම කිරීමේදීත් භාග්‍යවතුන් වහන්සේ වදාළේ සීල සමාධි ප්‍රඥා පිළිබඳව. එහිදී විශේෂ ධර්මපරයායක් භෝග නගරයේ ආනන්ද කියන චෛත්‍ය ස්ථානයේදී භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ධර්මපරයායට කියනවා සතර මහා අපදේශ කියලා. සතර මහා අපදේශ කියන්නේ නියම බුද්ධ වචනය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ කුමක්ද කියලා තේරුම් ගැනීම පිණිස උපකාර වන උපදේශ හතරක්. ඉතින් තථාගතයන් වහන්සේ ඒ විදිහට සීලයෙන්ද, සමාධියෙන්ද, ප්‍රඥාවෙන්ද මිනිසුන්ව තෙදගන්වලා බලාත්මක කරලා දෙවි මිනිසුන්ට සීල සමාධි ප්‍රඥාවන්හි වටිනාකම කියලා දීලා චුන්ද නම් වූ කර්මාකාර පුත්‍රයාගේ අඹ උද්‍යානයට වැඩම කළා. මේ චුන්ද සිටුතුමාගේ අඹ උද්‍යානයට බුදුරජාණන් වහන්සේ වැඩම කළා කියන මේ පණිවිඩය ඔහුට ආරංචි වුණා. තකහානියක්ම බුදුරජාණන් වහන්සේ සොයාගෙන ඇවිල්ලා ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරලා ඉන් අනතුරුව ආරාධනා කරලා පසුදා දානයේ පිණිස ඔහු නික්මිලා ගිහිල්ලා ඒ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා රහතන් වහන්සේලාට මහා දාන වස්තුවක් පිළියෙල කළා. ඒ දාණය තථාගතයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පිළියෙල කරද්දී තථාගතයන් වහන්සේට විශේෂයෙන් සූකර මද්දව නම් වූ ප්‍රණීත භෝජනය පිළියෙල කළා. එය තථාගතයන් වහන්සේට පමණයි. පසුදා දානයට වැඩම කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා රහතන් වහන්සේලාට මනාව දන්පැන් වළඳවලා පිළිගන්වලා අවසානයේදී ඒ චුන්ද සිටු කුමාරයාට බුදුරජාණන් වහන්සේ මිහිරි ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. ඔහු අසීමිත චිත්ත ප්‍රසාදයකට පත් වුණා. මේ විදිහට අවසාන දවසේ තථාගතයන් වහන්සේ සිරිමෝ මඩලින් දානේ වැළඳුවා. දානේ වළඳලා ටික වෙලාවක් යනකොට භුක්තානුමෝදනා ධර්ම දේශනාව අවසන් වෙනකොට මාස 10කට එහා පැත්තේ යටපත් කරගෙන තිබ්බ බලවත් ලෝහිත පක්ඛන්දිකා කියන අතිසාර රෝගේ හැදුනා. මාස 10කට එහා පැත්තේ සමාපatti බලයෙන් යටපත් කළ ඒ රෝගේ එදා දවස වෙනකන් මතුනේ නැහැ. නමුත් එදා දවසේ බලවත් ආකාරයෙන් මතුණා. එදා දවස තථාගතයන් වහන්සේ පිරිනිවන් වඩින දවස. චුන්ද සිටු කුමාරයා පූජා කරන ලද සිනිඳු මෘදු ආහාරයෙන් ලැබිච්ච ඕජාව නිසා තථාගත ශ්‍රී ශරීරයට තරමක පහසුවක් දැනුණා. ඒ වුණත් පිරිනිවීමට ආසන්න දවස නිසා තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරය කොච්චර කාලයක් පුදුම විදිහට වෙහෙසෙව්වද. දුෂ්කර ක්‍රියා කරපු කාලේ වෙහෙසවපු වෙහෙසිල්ල බුද්ධ රාජ්‍යයට පත් වුණාට පස්සේ දිනකට පැයකුත් මිනිත්තු 20ක වගේ කෙටි කාලයක් සැතපීලා සෙසු කාලයේ පුරාවටම මුළු කාලයම ගත වුණේ බහුජන හිතාය, බහුජන සුඛාය, අත්තාය හිතාය, සුඛාය දේව මනුස්සාන. ඒ වෙනුවෙන්මයි කාලය ගත වුණේ. ඉතින් ඒ භාග්‍යවත් වූ අරහත් වූ ධර්මරාජ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර බලා ගමන් ආරම්භ කළා. වැඩම කළා. රෝග බලයෙන්
බලය නිසා දස බලධාරී බුදුරජාණන් වහන්සේගේ දේහ බලය ටිකෙන් ටික සීග්‍රයෙන් පිරිහෙන්න පටන් අරගෙනයි තිබුණේ. භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවරට වඩින අතරමඟ මාර්ගයේ 4-5 තැනක ගිමන් හැර සිඳු සංසිඳවාගෙන තමයි වඩින්නට සිද්ධ වුණේ. භාග්‍යවතුන් වහන්සේ සිරිපා ගමනින්ම 3 ගව්වක මාර්ගයේ ගෙවාගෙන අසනීපකන් තිබියදී බලවත් වේදනාවක් දරාගෙන හවස් කාලයේ වෙනකොට කුසිනාරා නගරයේ මල්ල රජදරුවන්ගේ උපවත්තන ශාල වනෝද්‍යානයට වැඩම කළා. ඒක තමයි තථාගතයන් වහන්සේගේ අවසන් ගමන. අනතුරුව ආනන්ද ස්වාමින් වහන්සේ අමතා වදාරනවා, ආනන්ද මට දැන් හොඳටම ක්ලාන්ත වේගෙන එන්නේ. සතපීම සඳහා මෙන්න මෙතන ආසනයක් පනවන්න. උතුරු දෙසට හිස පිහිටන පරිදි, දකුණු දෙසට සිරිපතුල් පිහිටන පරිදි ඇඳක් පනවන්න කියලා වදාලා. ආනන්ද ස්වාමීන් වහන්සේට හිතෙන්නේ නැති වෙන කවරදාටත් වඩා තථාගතයන් වහන්සේ වෙහෙසටපත් වෙලා ඉන්නේ. පිරිනිවන් පාන්න දෝ කියන අදහසත් බලවත් විදියට හදවතේ දරාගෙන දුක් අඳුළු ඉවසා ගන්නට බැරි විදියට වේදනාවක් නැගෙද්දි තමයි ඒ ආසනය පනවලා දුන්නේ. භාග්‍යවතුන් වහන්සේ දකුණු පසට හැරිලා සිංහ සෙයියාවෙන් සතපුනා සයනය කළා. තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙනවා කියලා කල්ලිඳම්ම ප්‍රසිද්ධ වෙලා තිබ්බ නිසා අනන්ත සක්වලින්දන් දෙවිවරු බ්‍රහ්ම රාජවරු අහස් කුසේ පිරීලා භික්ෂූන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා නොඑක් දිසාවලින් පැමිණිලා එදා දවස හරිය පුදුම දවසක්. පවත්තන මුළු ශාල වනෝද්‍යානයේ හැම සල් ගහක්ම මුල ඉඳන් අග දක්වා මල් පිපිලා. ඒ මල් අකාලයේ පෙති ගැලවෙලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයට වැටෙනවා. දෙවිවරු බ්‍රහ්ම රාජවරු මල් සුවඳ ඒ වගේම නොඑක් සුවඳ කුඩු වර්ග අහස් කුසින් තථාගත ශ්‍රී ශරීරයට හෙළනවා. ඒ වගේම අහස් කුසේ දිව්‍යමය වූ සංගීතයක් ඇහෙනවා. ඒ වගේම දිව්‍යමය වූ තූර්ය වාදනයන් වාදනය කරවනවා දිව්‍ය ලෝකේ දෙවිවරු. මහා පූජාවක් පෙර කවරදාකවත් නොවුනා වගේ මහා පූජාවක් ප්‍රමාණ කරන්නට බෑ. දසදහසක් සක්වලින් පැමිණිච්ච ඉන් ඔබ්බෙන් පැමිණිච්ච දෙවිවරු බ්‍රහ්ම රාජවරු සක්වර පුරා පැතිරී ඉන්නවා. ඒ දිව්‍ය බ්‍රහ්ම සමූහයා පවත්වන මහා පූජාව බලාගෙන ඉඳලා තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ අමතා වදාරනවා, මෙබඳු පූජාවක් පැවැත්වීමට තථාගතයන් වහන්සේට උත්තම පූජාවක් කිරීම නෙමෙයි, මෙච්චර පූජාවක් කළත් ඒක තථාගතයන් වහන්සේට කරනු ලබන නියම පූජාව නොවන බව බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමින් වහන්සේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පෙර ඒ පළාත්වල වස් වාසය කරලා නිම වුණා වූ බොහෝ ස්වාමින් වහන්සේලා භික්ෂූන් වහන්සේලා මනවඩන මනෝනන්දනීය පැවතුම් ඇති භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේ බැහැ දකින්නට ඒ විහාරාරාමවලට එනවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා තැනට. ඉතින් ඒ කාලේ අපට බොහෝ භික්ෂූන් වහන්සේලා මනෝභාවනීය භික්ෂූන් වහන්සේලා දකින්නට ඇසුරු කරන්න ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ඒ මනෝභාවනීය භික්ෂූන් වහන්සේලා අනේ දකින්න ලැබෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේත් පිරිනිවන් වඩිනවා. ඒ මනෝභාවනීය භික්ෂූන් වහන්සේලා දකින්න ලැබෙන්නේ නැහැ කියලා ආනන්ද ස්වාමින් වහන්සේ තථාගතයන් වහන්සේට ප්‍රකාශ කළා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට වදාරනවා, ආනන්ද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වඩිනවා. මනෝභාවනීය භික්ෂූන් වහන්සේලාත් දවසක පිරිනිවන් වඩිනවා. ඒ වුණත් ආනන්ද චත්තාරිමානි ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවේජනීයානි ඨානානි කතමානි චත්තාරි. ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයෙක් විසින් මතු යම් දිනක දැකිය යුතු සිහි කළ යුතු ස්ථාන 4ක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩියත් මනෝභාවනීය භික්ෂූන් වහන්සේලා පිරිනිවන් වැඩියත් ඒ වගේ තැනකට ගිහිල්ලා පුළුවන් බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා ගන්න. මොනවද ඒ තැන් 4? ඉද තථාගතෝ ජාතෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේදනීයං ඨානං. ආනන්ද යම් තැනක ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මහ පොළොවට පහළ වුණා දේ ලුම්බිනී සල්වනය ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයෙක් විසින් දැකිය යුතු, දැකලා දහම් සංවේගය සහ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කළ ගත යුතු පින්බිමක්. ඉද තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං. යම් තැනක් තියෙනවා තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍යයටපත් වූ ආන්නේ පුණ්‍ය භූමිය දැකිය යුතුයි, සිත පහදවාගෙන වැඳිය යුතුයි. ඒ වගේ තැන්වලට ගිහිල්ලා
දහම් සංවේගය උපදවාගෙන බුදුරජාණන් වහන්සේගේ ගුණානුස්මරණය කළ යුතුයි. ඒ වගේම ආනන්ද ඉද තථාගතේන අනුත්තරං ධම්මචක්කං පවත්තිතන්ති ආනන්ද සද්ධස්ස කුලපුද්දස්ස දස්සනීයං සංවේජනීයං තහනම්. තථාගතයන් වහන්සේ අනුත්තර වර ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේ මෙන්න මේ ස්ථානයේ කියලා ඉසිපතන මිගදායි චෛත්‍ය ස්ථානයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සමුළුව විතින් දැකිය යුතුමයි, වන්දනා කළ යුතුමයි. ඒ වගේම ඉද තථාගතෝ අනුපාදිසේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බුතෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේදනීයං ඨාන. මෙන්න මෙතන තමයි ඒ තථාගතයන් වහන්සේ පිරිනිවන් වැඩියේ කියලා ආනන්ද අනාගතයේ ශ්‍රද්ධාවන්ත ගිහි පැවිදි ප්‍රජාව මේ පුණ්‍ය භූමියට ඇවිල්ලා දහම් සංවේගය උපදවාගෙන බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා ගත යුතුයි. ඉමානිකෝ ආනන්ද චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවේජනීයානි ඨානානි කියලා වදාළ මේ 4 ස්ථානය ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයන් විසින් දැකිය යුතුයි. සොයා යා යුතුයි, වන්දනා කළ යුතුයි, බහුමාන කළ යුතුයි තථාගතයන් වහන්සේ පිරිනිවන් වැඩීමෙන් අනතුරුව. ඒ පුණ්‍ය භූමීන් වලට ගමන් කිරීම තරම් වාසනාවක් මේ වගේ කාලයක තවත් නැහැ. ඒ පුණ්‍ය භූමින් සියසින් දැකගෙන වන්දනා කරලා අනේ මෙතන තමයි මේ භාග්‍යවතුන් වහන්සේ පහළ වුණේ, මේ පුණ්‍ය භූමියේනේ ලෞතුරා බුදුනේ, මේ පින් බිමේනේ පළමු අමා ධර්මයේ දේශනා කළේ, මේ පින් බිමේනේ පිරිනිවන් වැඩියේ කියලා කාට හෝ කෙනෙකුට ගිහිල්ලා ඒ වගේ පුණ්‍ය භූමීන් දැකගෙන වන්දනා කරගන්න ලැබෙනවා නම් ඒක සැබවින්ම මහා වාසනාවක්. මේ වහගෙන ඉන්නේ නැත්නම් පුළුවන් කාලවල ඒ වගේ තැන්වලට ගිහිල්ලා වන්දනා කරන්න, নমස්කාර කරන්න, ඒ තැන් හොඳට ඒ තැන්වල නිමිති හොඳට හිතට අරගෙන නැවත නැවත ඒ අනුව කල්පනා කරමින් බුද්ධාලම්බන ප්‍රීතිය හදවතේ උපදවා ගන්න. මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාරලා අවසානයේ දේශනා කරනවා ආනන්ද ශ්‍රද්ධාවන්ත භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, පාසකෙක් උපාසිකාවක් ඒ ස්ථානයන් දකින්නට බලන්නට යනවා. එහෙම යන අතරමඟදී මොකක් හෝ හේතුවක් නිසා කලුරිය කරන්නට සිද්ධ වෙනවා. එහෙම කලුරිය කළොත් එයා උපදින්නේ සුගතියේ කියලා වදාලා. ඒ වගේම පින්වත්නි මෙතනදී සිහිපත් කරන්නට ඕන ඒ පුණ්‍ය භූමීන් 4 ප්‍රධානයි. සෙසු සෑම චෛත්‍ය ස්ථානයක්ම, සෑම පින්බිමක්ම බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරගෙන වන්දනා කරන්නට බලන්න යන මොහොතකදී කලුරිය කළොත් එයා කවදාවත් දුගතියට යන්නේ නැහැ. නිවසින් ගෙදරින් නික්මිලා බැහැර වෙලා ගමේ පන්සලට යන වෙලාවේ ඒ චෛත්‍යයේ බෝමලුව වන්දනා කරන්න යන වෙලාවේ කෙනෙක් ජීවිතයෙන් සමුගත්තත් එයාට දුගතිය හිමිවන්නේ නැහැ. එයා සුගතිය යනවා. මහා පුදුමාකාර පුණ්‍යමය ආශිර්වාදයක් අපි හැම දිනාටම මේ ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ කාරණාව ගැන වඩාත් හොඳින් සැලකිල්ලෙන් තේරුම් ගන්නට ඕන. අද මේ රටේ බොහෝ පුණ්‍ය භූමීන් පෙරදා රහතන් වහන්සේලා වැඩ හිටපු නිරෝධ සමාපatti සමවත් සුවයන්ට සමවැදුන කූරගල පින්බිම වගේ පුණ්‍ය භූමීන් දහස් ගණනක් බෞද්ධයන්ගේ අවධානයෙන් ගිලිහිලා බෞද්ධයෝ ඒ තැන්වලට යන්නේ නැහැ. ගියත් යන්නේ විනෝද චාරිකාවේ සෙල්ලක්කාරකම මේ වගේ වටිනාකම් දන්නේ නැහැ. විශේෂයෙන් අපේ දරු පරපුර මේ වගේ වටිනාකම් දන්නේ නැහැ. ඒ අත්තු කොහෙදෝ ලෝකයක අතරමං වෙලා මොනවදෝ දේවල් හොයාගෙන යනවා. දෙමව්පියන්ගෙන් දරුවන්ට ඒ පණිවිඩය යන්නේ නැහැ. අපේ කම, අපේ උරුමය, අපේ අයිතිය ගැන අපේ දරුවන් දැනුවත් වෙලා නැහැ. ඒ අත්තන්ගේ හිත්වලට ඒ අපේ උරුමය, අපේ සංස්කෘතිය ගැන කියා දුන්නේ නැත්නම් ඒ අත්තන්ට මොනවද ඉතුරු වෙන්නේ ආධ්‍යාත්මික සැනසෙල්ලට? එනිසා මේ පුංචි ලංකා ධරණී තලය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ භූමිය, තථාගතයන් වහන්සේගේ උරුමය. ඒක තථාගතයන් වහන්සේගේ උරුමයක් වුණේ කෙසේද? මේ භූමියේ එදා ජාත පුත්‍ර වූ මහා රහතන් වහන්සේලා, ඒ රහතන් වහන්සේලාට අපෝපස්ථාන කරන ලද මහා රජවරු, ඒ දීප චක්‍රවර්ති රජවරු එදා මේ පින්බිම මහා රහතන් වහන්සේලාට පූජා කළා. අවස්ථා 8ක් 9ක් තමයි බණ පොතේ සඳහන් වෙන්නේ. තවත් බොහෝ වාර ගණන්වල මේ පින්බිම මහා සංඝරෝණුවේ පිරිනැමුණා. එහෙම පූජා කරපු පින්බිමකයි අපි මේ පය ගහලා ඉන්නේ. ඉතින් ඒ නිසා සුළුපටු නෑ මේ වාසනාව, සුළුපටු නෑ මේ භූමිය. මේ ගල් තලාවක් වෙන්න පුළුවන්, ශෛල තලාවක් වෙන්නට පුළුවන්. හැබැයි මේ ශෛල තලාව රහතන් වහන්සේලාගේ නිකේතනයක්, ලැබුම්හලක්. වීතරාගා රමිස්සන්ති නතේ කාම ගවේෂිනෝ. මේ වගේ පින්බිම් වලට කාම ගවේෂණයන් කරන උදවිය එන්නේ නැහැ. මේ වගේ පුණ්‍ය භූමීන්ට එන්නේ, රමණීය භූමීන්ට එන්නේ විරාගී උතුමෝ. රමණීයානි අරඤ්ඤානි යත්ධන රමති ජනෝ වීතරාගා රමිස්සන්ති නතේ කාම ගවේෂිනෝ. මේ වගේ පුණ්‍ය භූමීන් වලට හැමදාම ආවේ රහතන් වහන්සේලා, අනාගාමි, සකදාගාමි, සෝතාපන්න උතුම. කාම භෝගී ගිහියන්ට මේ ගල්ලෙන් වලින් පළක් තියෙනවද? කාම උමතුවේ වැඩ කරන ගිහියන්ට එහෙම නැත්නම් කාමයන් හොයාගෙන යන
පුද්ගලයන්ට මේ භූමි වලින් වැඩක් තියෙනවද? වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන්නේ කාමයන් මැත්තේ නැහින જાතියක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන්නේ කාම උමතුවේ මූර්ජා වෙලා ඉන්න જાතියක් නෙමෙයි. ඔවුන්ගේ හදවත්වල විරාගය තියෙනවා. මෛත්‍රිය තියෙනවා, කරුණාව තියෙනවා, ඉවසීම තියෙනවා, මුදිතාව තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයේ නවාතැන් ගැනීම පිණිස වැඩ හිඳීම පිණිස තෝරාගත්තේ මේ වගේ වන ලැබක්, මේ වගේ රමණීය භූමියක්. මේ වගේ භූමීන් අයිති වන්නේ බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්නයට. මේ වගේ භූමීන් කිසි කෙනෙකුට අයිති කරගන්නට බෑ. ඒ අයිතිය ඔවුන්ට ලැබෙන්නේ නැහැ. ඒ ඔවුන්ගේ සාහසික බලාපොරොත්තුවක් විතරයි. එනිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට හිමි වූ තැන කිසිවෙකුත් පළුදු කරන්නට එපා, කිලුටු කරන්නට එපා. ඒක මහ බරපතල පාපයක්. ඒක ජාතික ව්‍යසනයක්. ඒ විතරක් නෙමේ, බුදුරජාණන් වහන්සේගේ භූමියකට, බුදුරජාණන් වහන්සේගේ උරුමයකට යම් කිසි කෙනෙක් පිටුපානවා නම්, ඒ විනාශ කරනවා නම්, ඒ වගේ භූමියක් කෙලසන්නට හදනවා නම්, ඒක පරම්පරා ගණනකට ශාපවන මහා බලවත් වරදක් බව මේ වෙලාවේ මහා සංඝරත්නය වශයෙන් සිහිපත් කරනවා. ඒ වගේම බෞද්ධ ජනතාව විශේෂයෙන් මේ වගේ පින්බිම් ආරක්ෂා කරගන්නට ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නට ඕන. නොබියව අභීතව කටයුතු කරන්නට ඕන. මෛත්‍රියෙන් කටයුතු කරන්නට ඕන. කරුණාවෙන් කටයුතු කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තම ශ්‍රී නාමය සිහි කරගන්නට, බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය, ආශ්චර්යමත් චරිතාපදානය හඳුනා ගන්නට අද අපට ඉතුරු වෙලා තියෙන තැන් මේවා. රුවන්වැලි මහා සෑ සමිඳු ජයසිරි මා බෝහාමුදුරුවෝ 12 මස්ථාන, ඒ වගේම විහෙර විහාරස්ථාන, ඓතිහාසික පුදබිම් තියෙනවා. අපේ මේ තැන්වලට යනකොට අපට ඒ අතීත උරුමය ගැන සිහිපත් වෙනවා. ඒ උරුමය සිහිපත් වෙලා අපට ඒ අතීත මහරහතන් වහන්සේලා වැඩ හිටපු ආකාරයන් ගැන මෙනෙහි වෙනකොට දහම් සංවේගය උපදිනවා. ඒ වගේම බුද්ධාලම්බන ප්‍රීතිය, ධම්මාලම්බන ප්‍රීතිය, සංඝාලම්බන ප්‍රීතිය උපදවා ගන්නට ඒ ඊටාම වටිනා පසුබිමක් වෙනවා. ඒ නිසා එදා හිටපු රාජ මහාමාත්‍යවරු ගම්මාන පිටින් පරිත්‍යාග කරලා, වැව් හදලා, වෙල් යායවල් පරිත්‍යාග කරලා, ගොදුරු බිම් පිටින්ම පරිත්‍යාග කරලා මේ වගේ පුණ්‍ය භූමින් ආරක්ෂා කළේ ඒ කාරණය දන්නා නිසා. අපේ රටේ පහළ වෙච්ච සෑම වීරෝදාර රජවරයෙක් පළමු මෙහෙවර, පළමු වගකීම, පළමු යුතුයකම ලෙස සැලකුවේ කුමක්ද? බුද්ධ ශාසනයේ නගා සිටුවා පෝෂණය කිරීම. ඒ සඳහා ඔවුන් තේරුම් ගත්තා. විහෙර විහාර ඉදි කරන්නට ඕන, වැව් හාරන්නට ඕන, වෙල් යායවල් ඉදි කරන්නට ඕන, චෛත්‍ය ස්ථාන ඉදි කරන්නට ඕන. ඒ වගේම සංඝරත්නයේ සියලු පහසුකම් සපයා දෙන්නට ඕන. විහෙර විහාර හැදුවා, චෛත්‍ය ස්ථාන හැදුවා. දැවැන්ත ශෛලමය පර්වතවල බුදුරජාණන් වහන්සේගේ සාන්ත සුන්දර ඒ ප්‍රතිමා වහන්සේ මතු කරලා දිනෝ 1000කට බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරලා දුන්න. බලන්න, අවකන පිළිම වහන්සේ අද පවා විරාජමානව වැඩ සිටින හැටි. පොළොන්නරු ගල් විහාරයට ගියාට පස්සේ අද පවා බලන්නේ පිළිම වහන්සේලාගේ තේජස, බුදු ගුණ සිහි වෙන්නේ නැද්ද? සිහි වෙනවා. ඒ වගේම අනුරාධපුර සමාධි පිළිම වහන්සේ දකිනකොට මොන තරම් හිතක් නිමිලා යනවද? එදා හිටපු මිනිසුන්ගේ හදවත්වල තිබ්බ ශ්‍රද්ධා බලය නේද මේ කියන්නේ. එදා හිටපු මිනිසුන් මොන තරම්නම් පුදුම ශ්‍රද්ධාවකින් යුක්ත වෙන්නේ. ඔබ හිතනවද ගල් කටුවක් අරගෙන, මිටියක් අරගෙන, ඔය වගේ ශෛලමය පිළිමයක් ගලක් මතින් මතු කරලා ගන්න මොන තරම් වෙහෙසක් දරන්නට ඕනේද? මොන තරම් ඉවසීමක් තියෙන්නට ඕනේද? මොන තරම් දරා ගැනීමක් තියෙන්නට ඕනේද? මොන තරම් නිදිමරන්නේ නැතිද? ඒ හැම දෙයක්ම වුන් කලේ පීඩාවෙන් නෙමෙයි, රාජානින් බේරෙන්නට නෙමෙයි, ලැබෙන සොච්චම් වැටුපහින්ද නෙමෙයි, ශ්‍රද්ධාව කියන ධනය හදවතේ තිබ්බ නිසා, සීලය කියන ධනය හදවතේ තිබ්බ නිසා. ඒ වගේම බුදු ගුණ ඔවුන්ගේ හදවත් වලට බලවත්සේ දැනුණා. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතය ගැන ඔවුන්ට හොඳ අදහසක් තිබුණා. ඔවුන් ඒ ශ්‍රද්ධා බලය දා ඒ විදිහට මතු කළා පමණක් නෙමේ, තම ආධ්‍යාත්මික ජීවිතවලින් පුදුමාකාර තෘප්තියකින්, ප්‍රීතිමත් ප්‍රීතිපුන්න මනෝභාවයකින් ජීවත් වුණා. එදා හිටපු මිනිසුන්ට භෞතික වස්තුන් අඩු වෙන්නට පුළුවන්. එදා හිටපු මිනිසුන්ට අද වගේ කාම වස්තුන් නොතිබෙන්නට පුළුවන්. හැබැයි සතුට උතුරා යන්නට තිබුණා. සතුට නැත්නම් මොනව තිබුණත් වැඩක් තියෙනවද? එනිසා ඔවුන් එදා අපේ දේ ආරක්ෂා කළා. මහා බෝධීන් වහන්සේ අවුරුදු 2500කට වැඩි කාලයක් අපට රැකලා දුන්නා. අද පවා ඒ බෝධීන් වහන්සේ නිරුපද්දිතව වැඩ ඉන්නවා. ඉන්දියාවේ බුද්ධගයා පින්බිමේත් අද වැඩ ඉන්නේ ඒ පසු කාලයක රෝපණය කරන ලද බෝධීන් වහන්සේ. එදා ධර්මාශෝක රජතුමාගේ එක්තරා බිසවක් දේශ පරබසව ඒ මව් බෝධීන් වහන්සේ අපවත් කළා. නමුත් මේ මව් බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ අද පවා අපේ අනුරාධපුරයේ
මහා මේඝවන උද්‍යානයේ විරාජමාන වැඩ ඉන්නවා. මේ වහන දෙනෝ 1000ක් දෙනාගේ ඇස්වලින් මේ බෝධින් වහන්සේ දැකලා තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේගේ රන් රැස් විහිදෙන ශරීරයෙන් අහස් කුසට පැන නැගුණ රශ්මි මණ්ඩලය ස්පර්ශ කරපු බෝධීන් වහන්සේ මේ පින්බිමේ වැඩ ඉන්නේ. ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා මේ පින්බිමේ වැඩ ඉන්නේ. තවත් බොහෝ ධාතුන් වහන්සේලා මේ පින්බිමේ වැඩ ඉන්නේ. මේ පින්බිම උරුම වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට. ඒ ශ්‍රාවකයෝ බොහොම අහිංසකයි. ඒ ශ්‍රාවකයෝ බොහොම නිහතමානී, ගුණකරුකයි, මෛත්‍රියෙන්, කරුණාවෙන් පිරිච්ච හදවත් තියෙන්නේ. කාටවත් වෛර කරන්නේ නැහැ. අන් අයගේ උරුමයන් කඩා බඩා ගන්නේ නැහැ. තමන්ගේ දේ රකින්න අහිංසක ව්‍යායාමයක යෙදෙනවා. ඒ නිසා ඒ ශ්‍රාවකයන්ට කිසිවෙක් තර්ජන කරන්න එපා, ගරහා කරන්න එපා, නිඳා කරන්න එපා. ඔවුන්ගේ උරුමය පැහැර ගන්න හදන්නට එපා. ඒක බලවත් වරදක්, බලවත් පාපයක්, බලවත් අනතුරක්. තමන්ටම දවසක දුක් විපත් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා එදා බුදුරජාණන් වහන්සේගේ මහා සංඝරත්නය හැම වෙලාවකම තම ශ්‍රාවක ප්‍රජාවට ලබා දුන්නේ කරුණාව, මෛත්‍රිය, ඒ වගේම මුදිතාව, ඉවසීම, දයාව, අනුකම්පාව වගේ දේවල්. පිරිනිවන් වඩින්නට ආසන්න මොහොතේ පවා බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද? ආනන්ද, මගේ ශ්‍රාවකයන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිපත්ති පූජාවයි. ආමිස පූජාවත් අවශ්‍යයි තමයි ශාසනයේ පැවැත්මට. හැබැයි ආමිස පූජාවෙන් විතරක් නෙමෙයි, ප්‍රතිපත්ති පූජාවෙනුත් අලංකාර වූ ආමිස පූජාවයි බුද්ධ ශාසනයේ ජීවේ බවට පත් වෙන්නේ. ඉතින් එදා පරිනිර්වාණ මංචකේ වැඩ ඉඳගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක්. ස්වාමීනි, තථාගතයන් වහන්සේ පිරිනිවන් වැඩියට පස්සේ ශ්‍රී දේහය ගැන කොහොමද ස්වාමීනිය පිළිපදින්නේ? ඒ වෙලාවෙත් පදාරන්නේ බුදුරජාණන් වහන්සේ, ආනන්ද, නුඹ ඒ ගැන හිතන්නට අවශ්‍ය නැහැ. ශරීර පූජාවේ ව්‍යාපෘත වෙලා ඒ සඳහා කල් මරන්නට අවශ්‍ය වන්නේ නැහැ. ආනන්ද, අරහත්වයට පැමිණීම පිණිස නුඹ උත්සාහවත් වෙන්න, මේ දුකෙන් අත මිදීම පිණිස. ආනන්ද, තථාගතයන් වහන්සේ කෙරේ පැහැදුනා වූ ක්ෂත්‍රීය පඬිතවරු ඉන්නවා, බ්‍රාහ්මණ පඬිතවරු ඉන්නවා, ගෘහපති පඬිතවරු ඉන්නවා. ඒ අතෝ තථාගතයන් වහන්සේගේ ශරීරය පිළිබඳව ඒ අවසන් පූජාව උත්කර්ෂවත් අන්දමින් සිද්ධ කරනවා ඇති. මේ විදිහට අවසාන මොහොතේ පවා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ව දිරිමත් කලේ කුමක් උදෙසාද? ධර්මාවබෝධය උදෙසා. නැවත නැවතත් ආනන්ද ස්වාමීන් වහන්සේ විමසනකොට බුදුරජාණන් වහන්සේ වදාලා, තථාගත ශරීරයේ කෙරෙහි කොහොමද පිළිපදින්නට ඕන කියන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් චක්‍රවර්ති රජ කෙනෙකු ශරීරයට යම්සේද සත්කාර, සම්මාන, ගෞරව දක්වමින් ආදාහන කටයුතු සිද්ධ කරන්නේ, ආන්නේ විදිහට තථාගතයන් වහන්සේගේ ශරීරය පිළිබඳව පිළිපදින්න කියලා වදාලා. සිව් සතරමන් සන්ධියක් සමීපෙහි තථාගතයන් වහන්සේ උදෙසා ස්තූපයක් කළ යුතු බවත්, යම් කෙනෙක් ඒ ස්තූපය අරමුණු කරගෙන බුදු ගුණ සිහි කරගෙන මල්, සුවඳ ආදී ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා සිද්ධ කරනවා නම්, පහන් සිතින් වන්දනා කරනවා නම්, ඒ අත්තන්ට දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතින බවත් අවසාන මොහොතේ පවා බුදුරජාණන් වහන්සේ වදාරලා සරණ රැකවරණේ පිහිට අපි හැම දිනාටම ලබා දුන්නා. චත්තාරෝමී ආනන්ද තුපාරහා කියලත් වදාලා. ආනන්ද, චෛත්‍යයන් ඉදිකළ යුතු පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. කතමේ චත්තාරෝ, කවුද 4 දෙනා? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ තුපාරහෝ. තථාගත අරහත් බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍ය ස්ථාන ඉදිකළ යුතුයි. චේක සම්බුද්ධෝ තුපාරහෝ. පසේ බුදුරජාණන් වහන්සේලා තුපාරහාය, ඒ කියන්නේ චෛත්‍ය ස්ථාන ඉදි කරලා ඒ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරලා වන්දනාමාන කළ යුතුයි. ඒ වගේම තථාගතස ශාවකෝ තුපාරහෝ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය තුපාරහා වෙනවා. එහෙම නැත්නම් ඒ උතුමෝ පිරිනිවන් වැඩියට පස්සේ, ඒ උතුමෝ කලුරිය කළාට පස්සේ ඒ උතුමන්ගේ ශාරීරික කොටස් තැන්පත් කරලා චෛත්‍ය ස්ථාන හදාන්නට ඕනි. රාජා චක්‍රවර්ති තුපාරහෝ. ඒ වගේම කලාතුරකින් පහළ වන චක්‍රවර්ති රජතුමාගේ ශරීර කොටසුත් තැන්පත් කරලා චෛත්‍ය ස්ථානයක් හදන්න හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා. මේ විදියට අනුදැන වදාරලා තථාගතයන් වහන්සේ හැම වෙලාවකදීම තම ශ්‍රාවකයන්ට මඟ පෙන්වුවේ බුදුරජාණන් වහන්සේ පහළ වුණා, ධර්මයේ දේශනා කළා, නිවන් මඟ විවර වුණා, එහි ගමන් කරන්න කියලා. ඒ නිවන් මගේ ගමන් කිරීමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ පරම අභිලාෂය විය යුත්තේ. ඒ උදෙසා තමයි කටයුතු කළ යුත්තේ. ඒක මූලික අරමුණ හැටියට තබාගෙනයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ සෙසු සියලු කටයුතු සඳහා අවතීර්ණ වෙන්නට ඕන. එහෙම වුණොත් මේ බුද්ධ ශාසන දායාදය තව බොහෝ කලක් මේ මහා පොළවේ පවතිනවා. තථාගතස ශාවකෝ තුපාරහෝ කියලා වදාළනි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය
චෛත්‍ය ඉදි කරලා පූජා කරන්නට සුදුසුයි කියලා. අපවත් වුණාට පස්සේ පිරිනිවන් වැඩියට පස්සේ සව් කෙලෙසුන් නසා රහත් වූ බුද්ධ ශ්‍රාවකයෝ ඒ අතරින් අග්‍රස්ථානයටපත් වෙනවා. තථාගතයන් වහන්සේ විසින් ඒ අවස්ථාවල ස්තූප තැනීමට නියම කළා තියෙන රහතන් වහන්සේලා වෙනුවෙන් සරියුත් මහා රහතන් වහන්සේ වෙනුවෙන් මොග්ගල්ලාන මහා රහතන් වහන්සේ වෙනුවෙන් බාහිය දාරුචිය මහා රහතන් වහන්සේ වෙනුවෙන් ඒ වගේම මහා ප්‍රජාපති ගෝතමී උත්තමාවිය වෙනුවෙන් චෛත්‍ය ස්ථාන ඉදි කරන්නට තථාගතයන් වහන්සේගේ සිරිමුව මඩලින් අනුදැන වදාලා. හැබැයි පෘථග්ජන ශ්‍රාවකයෙකු වෙනුවෙන් චෛත්‍යයක් ඉදි කළ යුතුය කියලා තථාගතයන් වහන්සේ විසින් කොතනකවත් දේශනා කළා. හැබැයි ගිහියෙක් වන චක්‍රවර්ති රජතුමා වෙනුවෙන් ස්තූපයක් තැනීමට සුදුසු වන බව අනුදැන වදාළ නිසා සිල්වත් වූ ගුණවත් වූ පෘථග්ජන භික්ෂූන් වහන්සේලා යම් දවසක අපවත් වුණාට පස්සේ ඒ උතුමන්ගේ ශාරීරික කොටස් තැන්පත් කරලා උනත් චෛත්‍යයක් හැදුවොතින් එහි ඇති කිසිම වැරැද්දක් නැහැ. එහෙම චෛත්‍යයක් හැදුවාය කියලා ඊට වන්දනා කළා කියලා කිසිම කෙනෙකුට අවඩක් සිද්ධ වන්නේ නැහැ. පිරිනිවන් පාන ලද භික්ෂූන් වහන්සේ කෙනෙකුට යම්සේද සලකන්නේ, යම්සේද වන්දනා කරන්නේ, යම්සේද පූජා කරන්නේ, සිල්වත් වූ ගුණවත් වූ පුහුදුන් භූමියේ සිටින භික්ෂුවකටත් සත්කාර කිරීමෙන් සම්මාන දැක්වීමෙන් ඒ සත්කාර සම්මාන දක්වන ශ්‍රාවකයන්ට ඒකාන්තයෙන් මහා පිනක් සිද්ධ වෙනවා. ඒ නිසා භික්ෂූන් වහන්සේලා මහා පොළොවේ දුර්ලභයි, සිල්වන්ත ගුණවන්ත භික්ෂූන් වහන්සේලා දුර්ලභයි. ඒ උතුමෝ යම් දවසක කලුරිය කළාට පස්සේ චෛත්‍ය ස්ථානයක් බැඳලා වන්දනා කරන එකෙන් කිසිවෙකුටත් පාඩු වෙන්නේ නැහැ. බොහෝ පින් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ස්තූප හදලා වැඳිය යුතුයි, පිළිය යුතුයි කියලා මුඛ්‍ය වශයෙන් වදාරන්නේ බුදුපසේ බුදුමහරහත් උතුමන්ට. ඒ උතුමන් වහන්සේලා වීතරාගී, වීත දෝෂී, වීත මෝහී වන නිසා. ඉතින් මේ විදියට අවසාන දවසේ අවසාන රාත්‍රියේදී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වඩින්නට ආසන්න මොහොතේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඇති වුණා දරා ගන්න බැරි බලවත් ශෝකයක්. උන්වහන්සේට ඒ ශෝකේ පිට වුණේ දැස අගින් ගලා ආ කඳුළු ධාරාවන්ගෙන්. කණුවක් බදාගෙන අඬන්න පටන් ගත්ත. කණුවකට හේතු වෙලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට එන්න කියලා පණිවිඩයක් යවලා ආනන්ද ස්වාමීන් වහන්සේගේ ශෝකය සංසිඳවීම පිණිස ශ්‍රී සද්ධර්මයේ සිරිමුව මඩලින් දේශනා කළා. ආනන්ද ස්තවීරයන් වහන්සේ ප්‍රකාශ කරනවා, ස්වාමීනි, ඇයි මේ කුඩා නගරයක පිරිනිවන් වඩින්නේ? විශාල නගරයක පිරිනිවන් වඩින්න පුළුවන්නේ. මේ කුසිනාරාව කියන්නේ කුඩා නගරයක් නේ. විශාල නගරයක පිරිනිවන් වැඩියොත් ස්වාමීනි ඒක බොහෝ දෙනාට පින්ටස් කරගන්නත් හේතු වෙනවානේ. ඒ සිද්ධියේ ඒ උතුම් පූජාව දැකලා ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා, ආනන්ද, මේ නගරය කුඩා නගරයක් කියන්න එපා. මේ නගරේ පෙර බොහොම සුවිශාල නගරයක් බවට පත් වෙලා තිබුණා කියලා සුදර්ශන මහා සූත්‍රයේ දේශනා කරමින් එදා අප මහා බෝසතාණන් වහන්සේ චක්‍රවර්ති රජෙක් හැටියට ඒ බිමේ ඉපදිලා, ඒ බිමේ පහළ වෙලා, ඒ බිමේ රජකම් කරපු හැටි, ඒ රජතුමාගේ සැප සම්පත් මේවා දීර්ඝ වශයෙන් විස්තර කරලා සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය ගැන මනාව දේශනා කරලා සුදර්ශන සූත්‍රයෙන් මහා ධර්මපරයායක් ආකාශ ගංගාවක් මහ පොළවට හරවනවා වගේ දේශනා කළා. ඉන් අනතුරුව ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දවසේ හඳ මඩල බැස යද්දී රාත්‍රියේ පස්තිම යාමයේ පරිනිර්වාණය සිද්ධ වන බව මුළු කුසිනාරා නගරයේ සියලු දෙනා අතර පැතිරිලා ගියා. ආනන්ද ස්වාමින් වහන්සේ ඒ පණිවිඩය අරන් ගියා. ඒ වෙලාවේ මල්ල රජදරුවෝ මහා ශෝකයෙන් හඬමින් වැළපෙමින් පවුල් පිටින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. ඒ අතර සුභද්‍ර කියන පරිබ්‍රාජකයාට තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය ගැන සැලවුණා. වහාම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සමීපයේ ධර්මයේ ශ්‍රවණය කළ පැවිද්ද උපසම්පදාව ලබාගෙන තථාගතයන් වහන්සේ පිරිනිවන් වඩින්නට පෙර ආතුව මහා රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා සිරිපාපියුම් වන්දනා කළා. තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ අමතා වදාරනවා, ආනන්ද, මාගේ ඇබෑබෙන් මා පිරිනිවන් වැඩියට පස්සේ අනේ දැන් අපට ශාස්ත්‍රවරයෙක් නැහනේ කියලා හිතන්නට එපා. එහෙම අදහසක් නුඹලාට එන්න පුළුවන්. ආනන්ද, නුඹලාට ශාස්ත්‍රවරයෙක් නැති වෙන්නේ නැහැ. ශාස්ත්‍රවරයෙක් ඉන්නවා. ආනන්ද, මා විසින් යම් ධර්මයක් දේශනා කරන ලද්දේ නම්, යම් විනයක් පනවන ලද්දේ නම්, ඒ ධර්මයේ විනය දෙක මාගේ ඇවෑමෙන් නුඹලාගේ ශාස්ත්‍රූන් වහන්සේ වෙනවා කියලා වදාලා. එහෙනම් පින්වතුනි, අපි කවුරුත් තනි වෙලා නැහැ. අපි හැමදෙනාටම ශාස්ත්‍රවරයෙක් ඉන්නවා. ඒ කුමක්ද? බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හද මඩලින් පැන ගුණ ශාන්තමා ධර්මයේ. ඒ ධර්මයේ අදත් ඇහෙනවා. ඒ ධර්මයේ අදත් අපි ශ්‍රවණය කරනවා. ඒ ධර්මයේ සුවය අදත් අපි විඳිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අද වැඩ ඉන්නවා හා සමානයි. ඒ කාරණය හදවතින්ම දරා ගන්න. ඒ
ඒ වෙලාවේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දේශනා කරනකොට වෙසක් පුන් පොහෝ දවසේ හඳ මඩල බැස යන මොහොත පසුදාට නැගෙනහිර පැත්තෙන් ලා හිරු මඩල උදා වෙනට ආසන්න මොහොත අවසන් බුදුවදන් මේ ගුවන් තලයට මුහුණේ හන්දදානි භික්කවේ ආමන්තයාමිවෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත කියලා. මහණෙනි මම අන්තිම වතාවට නුඹලා මත මේ සංස්කාරයෝ නැසෙන ස්වභාවයත්ෝය. මහණෙනි නුඹලා අතපසු නොකර වහවහාම කුසල් දහම් සම්පාදනය කරන්න කියන මේ මහා අවවාදය අන්තිම අවවාදය ලබා දීලා තථාගතයන් වහන්සේ ප්‍රථම ධානයට සමවැදිලා ඉන් නැගී ඉඳලා දෙවන ධානයට සමවැදිලා මේ ක්‍රමයෙන් නේව සංඥා නා සංඥායතන සමාපත්තිය දක්වා පිළිවෙලින් ධානයන්ට සමවැදිලා ඉන් අනතුරුව නිරෝධ සමාපත්තියට සමවැදුණා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමින් වහන්සේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් වැඩියා කියලා අනුරුද්ධ ස්වාමින් වහන්සේට ප්‍රකාශ කළා. ඒ වෙලාවේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ පදාරනවා නැත නැත ආනන්ද භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුණා කියලා. නැවත අනුරුද්ධ ස්වාමින් වහන්සේ මේ විදිහට ඒ සියලු දේවල් නිරීක්ෂණය කරමින් සිටියා. භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තියේ නැගිටලා ප්‍රතිලෝම වශයෙන් ප්‍රථම ධානය දක්වා ධානයන්ට සමවැදිලා නැවත අනුලෝම ක්‍රමෙන් චතුර්ථ ධානය දක්වා ධානයන්ට සමවැදිලා චතුර්ථ ධානයෙන් නැගී පිරිනිවන් වැඩියා. ඒ මොහොතේ මහා භූමිකම්පාවක් ඇති වුණා. අහසේ විදුලි ධාරා නැගිලා අකුණු පුපුරවල මේ දසදහසක් සක්වල කුඹල් සකක් වගේ කම්පා වුණා. සහම්පති බ්‍රහ්ම රාජයා මේ සියල්ල බලාගෙන ඉඳලා ප්‍රකාශ කරනවා සබ්බේව නික්ඛිපිස්සන්ති භූතා ලෝකේ සමුස්සයං යත්හා ඒතා දිසෝ සත්තා ලෝකේ අප්පටිපුග්ගලෝ තථාගතෝ බලප්පත්තෝ සම්බුද්ධෝ පරිනිබ්බුතෝ. මේ ලෝකේ උපන් හැම මිනිහෙකුටම මරණය උරුම වෙනවා. උපන් හැම කෙනෙක්ම නැසී වෙනසී යනවා. මෙබඳු අප්පටිපුද්ගල වූ අසම සම වූ උතුමන් වහන්සේ කෙනෙක් පිරිනිවන් වැඩියා. බල ප්‍රාප්ත වූ අනේක විද බලයන්ගෙන් සමන්නාගත තථාගතයන් වහන්සේ පිරිනිවන් වැඩියා කියලා ප්‍රකාශ කළා. සක්දේව් රජතුමා මේ සියල්ල බලාගෙන ඉඳලා ප්‍රකාශ කරනවා අනිච්චාවත සංඛාරා ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්‍යයෝය උපාද වය ධම්මිනෝ හටගෙන නැසී යන ස්වභාවයෙන් යුක්තයෝය uppajjitva niruddhanti පිද නිරුද්ධ වන්නාහුය තේසං වූප සමෝ සුඛෝ. ඒ සංස්කාරයන්ගේ ගෙන් අත මිදීමම සැපයි කියලා එතුමා ප්‍රකාශ කළා. අනුරුද්ධ මහා ස්වාමින් වහන්සේගේ මුව මඩලින් වදාරනවා නාහු අස්සාස පස්සාසෝ හිත චිත්තස්ස තාදිනෝ අනේජෝ සම්තිමාරබ්බ යං කාල මකරී මුනි අසල්ලීනේන චිත්තේන වේදනං අජ්ජවාසයි පජ්ජෝ තස්සේව නිබ්බානං විමුක්ඛෝ චේතසෝ අහූ. ඒ උතුමන් වහන්සේ ප්‍රකාශ කරනවා ආස්වාස ප්‍රස්වාස නිරුද්ධ වෙලා ගියා. ඒ තථාගතයන් වහන්සේ තණ්හා දිට්ඨි මාන ආදී අනේක විද කෙලසුන්ගෙන් එදා බුද්ධ ගයා පින් බිමේදී දුරු වෙලා ප්‍රහාණය කළ ඉවත් වෙලා මාර බලය මර්ධනය කළා ද පිරිනිවන් වැඩියා. අසල්ලීනේන චිත්තේන වේදනං අජ්ජවාසය දීර්ඝ කාලයක් පුරාවට තිබ්බ කායික රෝගය අකම්පිත සිතකින් ඉසුලුවා හරියට පහන් සිලක් නිවෙනවා වගේ ඒ බුදුරජාණන් වහන්සේ විමුක්තියටපත් වුණා. ආනන්ද ස්වාමින් වහන්සේගේ මුවගට ගාථාවක් වැටහෙනවා. තදාසියං හිංසනකං තදාසි ලෝමහංසනං සබ්බාකාර වරූපේතේ සම්බුද්ධේ පරිනිබ්බුතේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩියා. මහ පොළව කම්පා වුණා. මුළු සියලු ආකාරයන්ගෙන් සමලක්කృత වූ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩියා කියලා මේ විදිහට ඒ උතුමෝ දහම් සංවේගය ප්‍රකාශ කළා සැලකලා. භික්ෂූන් වහන්සේලා ඒ මොහොතට සම්බන්ධ වෙච්ච රහතන් වහන්සේලා දහම් සංවේගය උපදවා ගනිද්දී රහත් නොවූ අනාගාමී නොවූ සෙසු මාර්ගඵලලාභී උතුමෝ ඇතැම් මිට හඬා වැළපුණා. ආර්ය ශ්‍රාවකයෝ වගේම අනාර්ය ශ්‍රාවකයොත් ඒ මොහොතට සම්බන්ධ වුණා. ඒ හැම දෙනාගේ ජීවිතවලට බුදුරජාණන් වහන්සේ අහිමි වීම දරාගත නොහැකි පාඩුවක් බවට පත් වුණා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ විදිහට පිරිනිවන් වැඩියට පස්සේ මහා සුවිශාල ආකාරයෙන් ඒ ආදාහන මහෝත්සවය සිද්ධ වුණා. මල්ල රජදරුවෝ අනේක විද පූජෝපහාර වලින් බුදුරජාණන් වහන්සේට පූජා කළා. සර්වඥ ධාතුන් වහන්සේලා අවසානයේ සියලු රජවරුන්ට බෙදා දීලා දඹදිව් තලයේ හාත්පස ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍ය ස්ථානයේ දෙවුණා. පස්සේ කාලයක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මැදිහත් වීමෙන් දඹදිව් තලයේ තිබුණ ධාතුන් වහන්සේලා එකතු කොට වාල සංඝාට කියන චෛත්‍ය ස්ථානයේ දෙකල්ලා හිතන්පත් කළා. අනතුරුව පහළ වූ දීප චක්‍රවර්ති ධර්මාශෝක මහරජුන් ඒ ධාතුන් වහන්සේලා රැගෙන දඹදිව් තලයේ විහාරස්ථාන 84000ක් ඇදුවා. ඔය ක්‍රමයෙන් ලංකා ධරණී තලයටත් ඒ වාගේම සෙසු
රාජ්‍යයන්ටත් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවලටත් ඒ වගේම පිටසක් වලට පවා ඒ තථාගතයන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩම කෙරෙව්වා. චෛත්‍ය ස්ථාන ඉදි වුණා. ඒ අසිරිය මේ ලංකා ධරණී තලයටත් ලැබුණා. මිහිඳු මහා රහතන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ රැගෙන මේ ලංකා ධරණී තලයට වැඩම කළා. ඉන් අනතුරුව ධූපාරාම මහා සෑය සමිඳු විදි වුණා. රුවන්වැලි මහා සෑය සමිඳු විදි වුණා. මහා බෝධීන් වහන්සේ රෝපණය වුණා. ලංකා ධරණී තලයේ ගව්වෙන් ගව්ව චෛත්‍ය ස්ථාන විහෙර විහාරය ඉදි වුණා. එහෙම ඉදි වෙද්දී තමයි මේ කූරගල වගේ පින්බිම් ඉදි වුණේ. ඒ වගේම මේ පින්බිම් මේ ලංකා ධරණී තලයේ සෑම තැනකම වගේ ඉදි වුණේ ඒ අසිරිමත් වූ සම්බුදු පෙළහර සම්බුදු මංගල්‍ය ලෝකයට කියාපාමින්. එනිසා මේවා සිහිපත් කරන්නට, හදවතට ගන්නට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩියත් අප තනි උනේ නෑ කියන මෙන්න මේ කාරණය හොඳින් හිතේ දරා ගන්න. එබැවින් පින්වතුනි මේ වන්දනාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා වන්දනා කිරීම කියලා කියන්නේ එසේ මෙසේ පින් බලයක් නෙමෙයි. අප බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩවෙසෙන අවස්ථාවක එක්තරා ගමක වස් එළඹිලා පවාරණය කරලා බුදුරජාණන් වහන්සේ දැකීම පිණිස සවැත් නුවර බලා ගමන් කරන්නා වූ සිල්වත් ස්වාමීන් වහන්සේලා පිරිසක් එක්තරා ගම්මානයක් මැදින් වැඩම කරනවා. එමෙ වැඩම කරද්දී ඒ ගමේ එක්තරා කාන්තාවක් ඒ භික්ෂු පිරිස දැකලා ඉමහත් ආදර ගෞරවයෙන් පසඟ පිහිටුවලා වන්දනා කරලා ඒ භික්ෂූන් වහන්සේලා නොපෙනී යන තෙක් ඇඳිලි බැඳගෙන වන්දනා කරගෙන බලාගෙන හිටියා. එතුමිය පස්සේ දවසක කලුරිය කරලා ඒ පින් බලයෙන්ම සිත පහදවාගත්ත පින් බලයෙන්ම දිව්‍ය සම්පatti වළඳමින් ඉඳලා දිව්‍ය ලෝක චාරිකාවෙහි වඩින මොග්ගල්ලාන ස්වාමින් වහන්සේට ඒ කාරණේ පින්කම ගැන ප්‍රකාශ කළා. එහෙම බලනකොට බුදුරජාණන් වහන්සේ වදාළ දේ මොන තරම් සත්‍යයක්ද? දෙවියන් සහිත ලෝකයේ තථාගතයන් වහන්සේට වන්දනා කළ යුතුයි. ඒ වන්දනාව තුළ මහරහතන් වහන්සේලාට මගපරලාභී උතුමන් වහන්සේලාටත් වන්දනාව සිද්ධ වෙනවානේ. ඒ නිසා වන්දනාව කියන්නේ සුළුපටු දෙයක් නෙමෙයි. අපි හැමදෙනාම නිහතමානීව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දනින් වැටෙන්නට ඕන. මහා සංඝරත්නයේ ඉදිරියේ සිල්වත් ගුණවත් උතුමෝ ඉදිරියේ වන්දනා කරන්නට මැලි වෙන්නට එපා. චිත්ත ප්‍රසාද කුසලය කියලා කියන්නේ සුළුපටු කුසලයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝරත්නයේ කෙරෙහි සිත පහදවා ගැනීම බල්ලවත් පිනක්. තුනුරුවන් වහන්සේලා හැඳිනගෙන තුනුරුවන් ගුණ තේරුම් අරගෙන යම් කිසි කෙනෙක් තෙරුවන් වහන්සේලාට වන්දනා කරනවා නම් රාගයෙන්, ද්වේෂයෙන්, මදයෙන්, මානෙන්, මෝහයෙන්, පාපයෙන් ඒ සිත ගැලිවිලා යනවා. ඒ සිත ඈත් වෙනවා. ඒ සිත මිදිලා යනවා. චිත්ත ප්‍රසාදය කියලා කියන්නේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත කුසල් පිට පහළ වීමට. ඒ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත කුසල් පිට තමයි විදර්ශනා භාවනාවේ ආරම්භයේදී, සමත භාවනාවේදී අපි ප්‍රගුණ කරන්නේ. ඒ කුසල් චිත්තයන්ගේ බලයෙන් තමයි දවසක අපට අර්පණා ධ්‍යාන, ඒ වගේම මාර්ගඵල චිත්තෝත්පාදයන් හටගන්නේ. ඒ වයින් තමයි කවදා හෝ දවසක මේ සංසාර ගමනින් අත මිදලා සදාතනික සුවයෙන් සුවපත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය ගැන අපි හොඳට මෙනෙහි කරමු. මේ වගේ දවසකේ බුදු ගුණ හොඳට අනුස්මරණය කරමු. අදවන් උතුම් පුන් පොහෝ දවසක් අපේ ජීවිතවලට උදා වුණේ. මේ උතුම් පුන් පොහෝ දවසක මෙබඳු මිහිරි බණපදයක් ඇහෙන බණපදයේ හිතේ තබා ගන්න ලැබෙන්නේ අපේම වාසනාවකට. එනිසා මේ ලෝකේ යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගත්තා නම් ඒක අසාමාන්‍ය අග්‍ර ප්‍රසාදයක් බව භාග්‍යවතුන් වහන්සේ වදාලා. අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. ඒ අග්‍ර වූ උතුමන් වහන්සේලා කෙරෙහි පැහැදීමක් ඇති කරගත්තොත් අග්‍ර ඵල ලැබෙනවා. අග්‍ර ශාන්තියක් ලැබෙනවා. අග්‍ර රැකවරණයක් ලැබෙනවා. ඒ අග්‍ර ඵලය, අග්‍ර සැනසීම, අග්‍ර ශාන්තිය ලබා ගැනීම පිණිසයි අපි මේ උත්තම බුද්ධ ශාසනය තුල පිළිවෙත් පුරන්නේ. මේ පිළිවෙත් පිරීම අපි හැම දිනාටම කවදා නමුත් ධර්මාවබෝධයේ පිණිස හේතු වෙනවාමයි. ඒ ගැන විශ්වාසය හදවතේ ඇති කරගන්න. ඒ විශ්වාසය ඇති කරගෙන සිත පහන් කරවා ගන්න. පූජා රහේ පූජයතෝ බුද්ධේ යදිව ශාවකේ පපංච සමතික්කන්තේ තින්න ශෝක පරිද්දවේ තේ තාදිසේ පූජයතෝ නිබ්බුතේ අකුතෝ භයේ නසක්කා පුඤ්ඤං සංඛාතුං ඉමෙත්ත මිතිකේනචි. මේ රැස්වන පින මෙච්චරයි කියලා කාටවත් මේ පින ප්‍රමාණ කරන්නට බෑ. බුදුපසේ බුදුමහරහත් උතුමන්ගේ පරපුර, විරාගී පරපුර, නික්ලේශී පරපුර, ශාන්ත පරපුර, සුන්දර පරපුර. ඒ ආර්යයන් වහන්සේලා තමයි අපට එකම දායාදේ, අපට එකම සැනසීම, අපට එකම මිහිර, අපට එකම ආශ්චර්යය. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් අපට ලැබෙන සෙනෙහස අසීමිතයි, ආදරය අසීමිතයි.
රැකවරණය අසීමිතයි, සැනසීම අසීමිතයි. ඒ සෙනෙහස, ඒ ආදරය නොලැබෙන තැන වෙන මොන සෙනෙහසක් මොන ආදරයක් ලැබුණත් වැඩක් වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය කියන්නේ මේ මහ පොළොවට වාසනාවක්, ඒ වගේම දිව්‍ය බ්‍රහ්ම ලෝකවලට වාසනාවක්, දෙවියන් සහිත ලෝකයට වාසනාවක්. ඒ අජර අමර අමෘත මහා ශාන්තිය ලබන්නට අපි හැම දිනාටම වාසනාව මේ මොහොතේ පෑදිලා තියෙනවා. අද වගේ පුන් පොහෝ දවසක සුධර්මා දිව්‍ය සභාව තවතිසා දිව්‍ය ලෝකයේ රැස් වෙනවා. ඒ දිව්‍ය සභාවට ඇතැම් විට මහා බ්‍රහ්ම රාජවරු වඩිනවා, වැඩම කළා ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම කතාවේ ඔවුන් දේශනා කරන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේගේ ගුණය ගැන, ධර්ම රත්නයේ ගුණය ගැන, සංඝ රත්නයේ ගුණ ගැන ඔවුන් සාකච්ඡා වෙන්නේ. සාමාන්‍ය මිනිස් ලෝකයේ මිනිස්සු වගේ දෙතිස් කතා ඔවුන් කර ඉන්නේ නැහැ. ඔවුන්ට තියෙනවා ඊටා පිරිසිදු වූ ශ්‍රද්ධාවක්, ඔවුන්ට තියෙනවා ඊටා පිරිසිදු වූ සීලයක්, ධර්මඥානයක්. ඒ උතුමන්ට තියෙනවා පිරිසිදු වූ බ්‍රහ්ම විහාර ගුණ. ඒ උතුම සතුට වෙනුවෙන් ඒ උතුමන්ට තියෙන එකම සම්පත තමයි බුදුරජාණන් වහන්සේ. ඒ උතුමන්ට සතුට උපදවන එකම තැන තමයි තථාගත ධර්මය. ඒ උතුමන්ට සතුට මතුවන එකම තැන තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය. එනිසා එවන් ශාසනයක එවන් අසිරිමත් වූ සැනසීමක කොටස්කරුවන් බවට පත්වෙච්ච දෙවිවරු බ්‍රහ්ම රාජවරු පවා මෙහි මොහොතේදී සැනසෙනවා නම් ඔබට මට ඇයි මේ බුද්ධ ශාසනයෙන් සැනසෙන්නට බැරි? එනිසා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන අපි අද මේ ධර්ම දේශනාවේ සංක්ෂිප්ත වශයෙන් සාකච්ඡා කළේ, කතා කළේ කුමක් නිසාද? මේ වත්මන් ජන සමාජයට අවශ්‍යමයි. අපි කොච්චර ධර්මයේ ඇහුවත් බුදුරජාණන් වහන්සේ නම් වූ පිවිතුරු අරමුණ මේ හදවතට කාවැදුනේ නැත්නම් ඒ ධහම අප හදවතේ වැඩෙන්නේ නැහැ. එනිසා ධහම වැඩිම පිණිස අවශ්‍ය වන්නේ කුමක්ද? අසීමිත ශ්‍රද්ධාවක්, නුවණින් යුතු ශ්‍රද්ධාවක්, ප්‍රඥාවෙන් යුතු ශ්‍රද්ධාවක් ඇති කර ගැනීම. එනිසා ප්‍රඥාව ශ්‍රද්ධාවට හේතු වෙනවා. ශ්‍රද්ධාව ප්‍රඥාවට හේතු වෙනවා. ශ්‍රද්ධාව ප්‍රඥාව වීරියට හේතු වෙනවා. වීරිය සිල් ගුණ පුරන්නට හේතු වෙනවා. ඒ සිල් ගුණ පිරීම දවසක ධර්මාවබෝධයට හේතු වෙනවා. එනිසා අදයි ඔබට ලැබිලා තියෙන අවසාන දවස කියලා හිතන්න. මේ මොහොතේ ඔබ ධර්මයේම සැනසෙන්න. මේ මොහොතේ ඔබ බුද්ධාලම්බන ප්‍රීතියෙන්ම ඉපිලා යන්න. මේ මොහොතේ ඔබ බුදුරජාණන් වහන්සේගේ ගුණ මීරේ සුවපත් වෙන්න. බුදුරජාණන් වහන්සේ තුන් ලොවක් දිනූ බව සත්‍යයි. බුදුරජාණන් වහන්සේ තුන් ලෝක වාසීන්ට සැනසීම ලබා දුන් බව සත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ සැනසීම ලෝ සතුන්ට ප්‍රත්‍යක්ෂයක් වුණා එදා. අදත් එහෙමයි, හෙටත් එහෙමයි. එනිසා අපි නැවත නැවත පුන පුනා ඔබට මේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුහස ආනුභාවයේ ඒ උත්තම ජීවිතයේ අසීමිත සාන්තිය. ඒ ලබන්නට තරම් ඔබ වාසනාවන්ත වෙන්න. පින් පුරා ගන්න, ගුණ පුරා ගන්න. මේ ලැබිච්ච අවසාන මොහොතේදී අප්‍රමාදී වෙන්න. හෙට දවසක පින් පුරන්න හිටියොත් කවුද දන්නේ ඔබට ඔබේ ජීවිතේ හෙට වෙනකොට අහිමි වෙලා තිබේද කියලා. එනිසා මේ මනුස්ස ලෝකේ ඉන්නේ බුද්ධ ශාසනයක් තියෙන කාලෙක රැකවරණයේ සැනසීම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ. කිසි දෙයක් අඩු වෙලා නැහැ. අඩුයි කියලා හිතන්න එපා. නැති බැරිකම් කාටත් පොදු ධර්මතා මේ සසර ගමනේ. මොන නැති බැරිකම ආවත් ශ්‍රද්ධාව තියෙනවා නම්, සීලාදී ගුණ ප්‍රතිපත්තිය තියෙනවා නම් එයා දුප්පතෙක් කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ නැහැ. ඒ නිසා ඔබට පුළුවන් සැබෑම පොහොසතෙක් වෙන්න මේ මහ පොළොව මත. ඉතින් ඒ නිසා ඔබට වගකීමක් තියෙනවා. ඔබ ආද මේ ලැබූ තිසරණ දායාදය හෙට දවසේ මේ ලෝකයට එන පරපුරට දායාද කරන්නට, අපේ අනාගත පරපුරට සුරක්ෂිත කිරීමේ වගකීම ඔබ මත පැවරෙනවා. ඔබට ඒ වගකීමෙන් අත මිදෙන්නට බෑ. නොදැක්කා වගේ යන්න බෑ. නෑසුණා වගේ ඉන්න බෑ. ඔබ බුද්ධිමත් වෙන්නට ඕන. මේ උත්තම ශාසන දායාදය සුරක්ෂිත කරද්දී ඒ හා කැටි වෙච්ච, ඒ හා එකතු වෙච්ච සංස්කෘතික පසුබිම ආරක්ෂා කරන්නට ඕන. ඒ හා මිශ්‍රව වැඩිච්ච අපේ සදාචාරය, අපේ ප්‍රතිපත්තීන් ආරක්ෂා කරන්නට ඕන. ඒත් සමගම අපේ භෞමික, අපේ භෞතික සංකේතයන් භූමීන් ආරක්ෂා වෙන්නට ඕන. තෙරුවන් වහන්සේලාගේ දායාද වන විහාරාරාම, චෛත්‍යස්ථාන, මලුමම්පෙත්, බෝමලු මේ හැමදේම ආරක්ෂා වෙන්නට ඕන. මේවා ආරක්ෂා කරගෙන ඉස්සරහට ගියොත් විතරයි බුදුරජාණන් වහන්සේගේ ශාසන දායාදය සුරක්ෂිත වෙන්නේ. එනිසා හැමදෙනාම මේවා තේරුම් ගන්න. කිසිවෙක් හිතවල වෛර, ක්‍රෝධ, ද්වේෂ ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට ප්‍රඥාව ඇති කරගන්න, දූරදර්ශී භාවය ඇති කරගන්න, ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන්න. වරදක් වෙන්නේ නැහැ. එතකොට තමන්ටත් අනුන්ටත් මේ සැනසෙලි මාවතේ ගමන් කරනකොට තමන්ගේ හිතත් සුවපත් වෙනවා, අන් අයගේ හිතත් සුවපත් වෙනවා. ඒ සත්‍ය ඔබට ප්‍රත්‍යක්ෂයක් බවට පත් වෙන්නට මේ ධර්මයේ තුලින් ඉඩහසර මගහසර සැලසීලා තියෙනවා. එනිසා මේ කියපු සියලු කරුණු හදවතේ දරාගෙන අප්‍රමාදී
ත්‍යාගී වෙන්න, බුදු ගුණ හොඳට වඩන්න, එමගින් ශ්‍රද්ධාව ඇති වෙනවා, ධම් ගුණ හොඳට වඩන්න, එමගින් ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇති වෙනවා, සංඝ ගුණ හොඳට වඩන්න, බුද්ධ ශාසනයේ ආර්ය මහා සංඝ රත්නයේ ගුණය එතකොට වැටහෙනවා. ආනාපාන සතිය වඩන්න, එමගින් චිත්ත සමාධිය ඇති වෙනවා. ඒ වගේම කායගත සතිය හොඳට වඩන්න, රාග ආදී කෙලෙස් ප්‍රහාණය වෙනවා. මෛත්‍රිය හොඳට වඩන්න, වෛරය දුරු වෙනවා. කරුණාව හොඳට වඩන්න, හිංසන සිතුවිලි දුරු වෙනවා. ආඝාත සිතුවිලි දුරු වෙනවා. මුදිතාව හොඳට වඩන්න, ඊර්ෂ්‍යාකම් මසුරුකම් දුරු වෙනවා. ඒ වගේම උපේක්ෂාව හොඳට වඩන්න, මේ ලෝක ධර්මතා ඉදිරියේ අකම්පිත සිතක් ඇති කර ගන්න පුළුවන්කම ලැබෙනවා. කොයි විදිහෙන් බැලුවත් මේ ධර්මයේ පුරුදු කළොත් සැනසීමමයි, ශාන්තියමයි, සතුටමයි. ඒ ශාන්තිය ඔබට ඒකාන්තයෙන් ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. අද සිත්නෙත් අසපුවෙන් ඔබට ඇසුන මේ මිහිරි ධර්මය, මේ මිහිරි ධර්ම පරයාය ධර්ම දානයක් ලෙස අද ලබා දෙන්නේ මණ්ඩාවල නාගස්හන්දිය දෙකටන පාරේ අංක 388 නිවසේ පදිංචි UAW රංජනී මහත්මිය. එතුමිය බලාපොරොත්තු වෙනවා අදට යෙදෙන 60 වන ජන්මදිනය නිමිත්තෙන් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබාගෙන මේ තෙරුවන් වහන්සේලාගේ ආශිර්වාදයේ යටතේ ධර්මාවබෝධය සිද්ධ කරගෙන මේ භව දුකින් අත මිදෙන්නට එතුමිය ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම දානය ලබා දීලා ඒ වගේම වසර 8කට පෙර මිය ගිය ගුණසෝම රූපසිංහ දයාබර ස්වාමියාට මේ පින් අනුමෝදන් කරනවා. පියවරුන් දෙදෙනාට, දහනායක මුනිදාස බාලසූරිය ඇතුළු ඒ නමින් මිය පරලොව ගිය සංසාරගත සියලු දෙනාටම මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සියලු දරු දැරියන්ට, ඒ වගේම සුජීවත්ව වාසය කරන ඒ මව්වරුන් දෙපළ ඇතුළු සියලු දෙනාට, පවුල්වල හැම දෙනාටමත් සෙත් පතනවා, ආශිර්වාද කරනවා. ඉතින් මේ පින්වත් මහත්මියගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ රැස් කළ සියලු පින් සියලු ඥාතීහු සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු මම් පරං. චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් ඔබ සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සාන්ත සුවයටපත් වෙත්වා කියලා මම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. ඉච්ඡිතං පද්ධිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු. සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසියත්හාති. සාධු සාධු සාධු.